ඒ භාග්‍යවත්තු අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සහ පංචශීලං සමාදියාමි. සාදුකාරයක් පවත්වන්න. අද පුර 15ක පොහොය දවසක්. ඉතින් පොහොය දවස බෞද්ධ හැම කෙනෙක්ට වටින්නේ පොහොය දවස් විශේෂ පණිවිඩයක් දෙනවා අපේ ජීවිතය ගැන. මොකද්ද? තවත් මාසයක් අවසන් වුණා. ඒ ඉස්සර මාස ගාන බැලුවේ හඳෙන් තමයි. මොකෙන්ද බැලුවේ? හඳේ. පොහොය දවසට කව 15යි. හඳේ කව 15ක් තියෙනවා. 16ක් තියෙනවා. පොහොය දවසට 15යි. ඊට පස්සේ දවසට එකයි 16යි. ඉතින් අද රැයට 16යි. එතකොට ඒ හඳෙන් මිනිස්සු දැනගත්තා තවත් මාසයක් උදා වුණා. ඉස්සර මොන පොයෙන් තමයි මාස කියන්නේ සිංහල ක්‍රමයට. ඒ වගේ පොයක් අපිට කියලා දෙනවා මොකද්ද? අපේ ජීවිතේ තවත් මාසකින් අවසන් වෙලා කියලා. ඊට පොයක් අපිට කියලා දෙනවා මොකද්ද? ජීවිතය අවසන් වෙනකොට ඔබේ දුක නිවිලද? ඒ තමයි පොයක් අහන්නේ. පොයට සිල් ගන්න ගිහලා හිතන්න ඕන දේවක. දැන් මේ හවස සිල් අරන් ඉවරලා යනකොට මගේ හදවතේ දුක අඩු වෙලාද? නැත්නම් අඩු වෙච්ච මාර්ගය මම පුරුදු කරාද? පොයකට පුරුදු කරන්න ඕන දුක අඩු වෙන මාර්ගයක්. මොකද්ද පුරුදු කරන්න ඕන? දුක අඩු වෙන මාර්ගය. වෙන මොකක්වත් නෙමෙයි. දැන් මේ ලෝකේ ධර්මය තියෙනවා. ඒ ලෝකයේ ධර්මය හැම කාලෙකම පවතිනවා. බුදුවරු උපදින කොටත් යම් යම් ධර්ම කොටාස ලෝකේ තියුණා. බුදුවරු උපදින කොටත් යම් යම් ධර්ම කොටාස ලෝකේ තිබුණා. නමුත් මාර්ගය තියුන්නේ මොකක්ද තියුන්නේ නැත්තේ? දුකින් නිදහසට පාර තියුන්නේ. කාශ්‍යප බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා බ්‍රාහ්මණ පොත්පත්වල ලියලා තිබුණා. ඒවා ගැන මිනිස්සු කටපාඩම් කරා. බ්‍රාහ්මණෝ ඒවා පරතරයට ඉගෙන ගත්තා. නමුත් ඒක දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සාත්‍රයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සාත්‍රයේ ඒවා බුදුවරු කියපු දේවල්. ඒක පොත්පත්වල සටහන් වෙලා තිබුණා. නමුත් ගෞතම බුදුහාමුදුරුවෝ පහළ වෙනතුරු ධර්ම මාර්ගයේ ලෝකෙ තියුණේ නැහැ.
ඒ වගේම කලින් කාලට මාර්ගය අතුරුදහන් වෙනවා. ඒ පාරේ යන කට්ටිය නැති වුණාට පස්සේ ඒ පාර මොකද වෙන්නේ? වනගත වෙනවා. කැලෑව වෙනවා. ඊට තව කවුරු හරි ගිහිල්ලා ඒ පාර හොයාගෙන නැවත විවෘත කළා අර තීර පොත්පත්වල කරුණ වලට ඒක සාධාරණයි කියලා ගලපලා පෙන්නනවා. ඒක තමයි කරන්නේ. බුදුහාමුදුරුවෝ කියපු ධර්මයේ වචන වලට තමන්ගේව පාර හරි කියලා කියනවා. එතකොට කවුරු හරි මාර්ගයේ නොගිහිලා ධර්මයේ පාඩම් කරගෙන කිව්වොත් එයයි පාර දන්නේ නැහැ. අන්න ඒකනේ ප්‍රශ්නේ. ඒ පාර දන්නේ. ඒකට ලස්සන අර කවුද කියන කතාව මොකද්ද? කවදාවත් ගුවන් කපපු නැති ලඳවල් දෑකැති හොලවනවා. ඒ වගේම ගුවන් කපලා නැහැ කවදාවත්. නමුත් දෑකැති අරගෙන නැටුමට යන නැටුමක් විතරයි. ගුවන් කපන්න දැම්මොත් බෑ. ඒ කපලා නැහැ. අර නල වලින් නාන ළමයි කලගෙඩි සොලවනවා. අහලා නැද්ද? ඔබ සින්දුවක් තියෙනනේ. මොකද්ද? ගොයන් කපන්නට දෑකැති සලවති කුඹුරක් නොගෙටණු කියලා තියෙනදනේ අහලා තියෙනවා. එතකොට ඒ වගේ නල වලින් නාන්නේ හැබැයි කලගෙඩි හොලවන්නේ. කවදාවත් කලේ උකුලේ තියලා ගිහිල්ලා පුරුද්දා නෑ. පුරුද්දක් තියෙනනේ පාරේ ගිහිල්ලා. ඒ වගේම ධර්ම මාර්ගයේ ගිහිපුණේදී බින්කුණ්ඩ බොරු කියනවා. පොත්වල තියෙනවා කියන මාර්ගයේ නොගිහිපු මාර්ගයේ නොදෙදපු අය බොරු කියනවා. එක එක දේවල් කියනවා. ඇයි එහෙම කියන්නේ? අර දරගේ තමයි. නටන්න පුළුවන් හැබැයි ගුවන් කපන්න බෑ. කලේ අල්ල ගන්න පුළුවන් හැබැයි කලේ අල්ලන විදිය දන්නේ නෑ. ඒ නලවලින් නාලා තින්නේ. මාර්ගය වගේ කියන්න පුළුවන් හැබැයි මාර්ගේ ගිහිල්ලා නෑ. දන්නේ. එයා හරි භයානක දෙයක්. ලෝකේ ඕන දෙයක් නොදැන කිව්වට කමන්නේ. ධර්ම මාර්ගය නොදැන කීම භයානකයි. මොකද බොහෝ අය අතරමං වෙනවා. ඒක සෑම මිනිස්සෙම දුක් විඳිනවා. සෑම මිනිස්සෙම මානසික වශයෙන් දුක් විඳිනවා. ඒ සෑම මිනිස්සෙම හැම කෙනාම හොයන්නේ තමන්ගේ දුකට උත්තරයක්. ඒක ධර්මයෙන් වෙන්න පුළුවන්, අධර්මයෙන් වෙන්න පුළුවන්, යහපතින් වෙන්න පුළුවන්, අයහපතින් වෙන්න පුළුවන්. තමන්ගේ හිතේ ඇතිවෙච්ච ප්‍රශ්නෙට උත්තරයක් හැම මිනිස්සෙම හොයනවා. හැම සත්වයක්ම හොයනවා. එතකොට එහෙම ඉන්නකොට අපි දන්නවා දුක නිවෙන මාර්ගයක් කියලා බොරු කියලා හරියන්නේ නැහැ. ඒක ගියාම දුක නිවෙන්න ඕනේ. ඒක ගියාම මොකද වෙන්නේ? දුක නිවෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඊළඟට මොකද වෙන්නේ? දැන් මේ කාලේ බෑ. මේ කාලේ කරන්න අමාරුයි. ඊට පස්සේ කියලා අන්තිමටම කියනවා මොකද්ද? සියලු සත්‍යයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. ඒගොල්ලොම කියලා අමාරුයි. තව පාරමී පුරන්න. තව අමාරුයි. එහෙම කියලා අවසානයේ කියන චතුරාර්ය සත්‍ය අවබෝධ. ඒක ඒවට කියන වැඩි බණ කියනවායි කියලා. අර කවුරු පෞරුෂයක් තියෙන මිනිස්සෙක් ඇහුවක් කියලා දැන් හාමුදුරුවෝ ඔබ වහන්සේම කිව්වා බෑයි කියලා දැන් කියන කරන්න කියලා. පෞරුෂයක් නැති මිනිස්සුන්ට පුළුවන් ඒවා අහන් ඉන්න. දැන් අර ධර්ම දේශනාවකෝ දෙව්ලොව යන්න අපායට යන්න එපා. මේ කාර්ය නිවන් දකින්න අමාරුයි. මෙහෙම පින් කරගන්න. එහෙම කියලා අන්තිමට කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඉතින් සාදු සාදු කියලා කටවල් කැඩෙනකන් කියනවා. මරුණට පස්සේ නිවනක් හොයනවා. මොකද හොයන්නේ මරුණට පස්සේ එහෙම වෙන්නේ මාර්ගය දන්නේ නැති වුණා. දැන් අපි කියන ධර්මය එහෙම නෙවෙයි. අපි කියන මාර්ගයත් එහෙම නෙවෙයි. මැරෙන්න කලින් නිදහස් වෙන්න පුළුවන්. ඒකට අවුරුදු 7යි යන්නේ. අවුරුදු කීයද? 7යි උපරිමයකට ගියොත්. අවමයකට ගියොත් සතියයි. ඒ තමයි බුදුහාමුදුරන්ගේ දේශනේ. ඒ මොකද මාර්ගය තියෙනවා නම් අවුරුදු 7යි නැත්තම් සතියයි. මාර්ගය නැත්තම් પરම්පරා ගානක් යන්න අවුරුදු කෝටියක් සිල් රැක්කත් ඈතර වෙන්න බෑ. කෝටියක් සිල් රැක්කත් ඈතර වෙන්න බෑ. පව් කරන මිනිස්සු අපාගත වෙනවා. පින් කරන මිනිස්සු දෙව්ලොවට යනවා. හැබැයි සමහරට පව් කරන මිනිස්සු දෙව්ලොවට යනවා. පින් කරන මිනිස්සු අපාගත කර්මානුරූපව වෙනස් වෙනවා. ওই දෙක මාරු වෙන්නත් පුළුවන්. මොකද්ද කිව්වේ? පව් කරන මිනිස්සු අපාගත වෙන එක තමයි අපේ සම්මතය. පින් කරන මිනිස්සු දෙව්ලොව මනුලොව වලට යනවා. හැබැයි ওই දෙක හදිසියෙ මාරු වෙන්නත් පුළුවන්. පින් කරන අය අපාගත වෙනවා. පව් කරන අය දෙව්ලොව යන්නත් පුළුවන්. ඒවා ඉතිහාසගත තොරතුරුත් තියෙනවා. එහෙම සිද්ධිත් වෙනවා. නේ? දැන් අපි දන්නවා කවුද? අර මිනිස්සු ගණනාව මැරුවා වදකෙක්. අම්බලට්ටික. කවුද? තාම්බලට්ටික. එයයි දෙව්ලොව ගියා. මිනිස්සු පිළිගත්තේ නැහැ බුදුහාමුදුරුවෝ කිව්වේ.
මිනිස්සු දහස් ගාණක් දංගෙඩි උඩ තියලා කපලා අවසානයේ සාරිපුත්ත හාමුදුරුවන්ට දානේ දීලා දෙව්ලොව ගියා. නේද? පව් ගන්න මිනිස්සු දෙව්ලොව යන්නත් පුළුවන්. ඒවා කර්මානුරූපව අවස්ථානුකූලව වෙනස් වෙනවා. ඒක පින්කරන මිනිස්සු අපාගත වෙන්නත් පුළුවන්. ඒක කොහොමද? දැන් ධර්මාසෝ වගේ රජතුමෙක් හැදුවා වෙහෙර විහාර 84000. හදලා අවසානයේ අපාගත එහෙම වෙනවා. ඇයි එහෙම වෙන්න පුළුවන්? ඒව අවස්ථානුකූලව මානසිකව වෙන්න පුළුවන්. ඒ වෙන්න පුළුවන් මාර්ගය දන්නේ නැති නිසා, මාර්ගය ශ්‍රවණය කළා නැති නිසා. හැබැයි මාර්ගය අහපු අය, මාර්ගය හිතපු අය, මාර්ගය පිළිපෙද්ද අය ධර්මය අවබෝධ කරන්න බැරි වුණත් අපාගත වෙන්නේ. මොකක්ද කිව්වේ? ධර්ම මාර්ගය අහලා මාර්ගය පිළිපැදලා යම් මෙහෙකින් අවබෝධ කරන්න බැරි වුණොත් අපාගත වෙන්නේ. මොකද ධර්ම මාර්ගය පුරුදු කිරීමක් තරම් කුසල් සිත් තවත් විෂ ධාතුවේ නෑ. ඒවට ඒ සිත් තියෙද්දි බෑ මේ හිත යවන්න. අපාගත කරන්න බෑ. එතරම් ප්‍රබල දෙයක් තමයි ධර්ම මාර්ගය. මාර්ගය යන්නේ නිවනට. මොකටද යන්නේ? නිවනට. වෙන මොකටද? හදිස්සියේ මිස් වුණොත් දෙව්ලොව පණුලොව තමයි. අර එක්තරා හාමුදුරුවෝ නමක් දිවි දෙවෙනුවට ධර්ම මාර්ගය වැඩුවා. ඒ හාමුදුරුවෝ අපවත් වුණා අවබෝධ නොකර. එයාගේ ඇස් අරිනකොට දිවාංගනා ලස්ස ගාණක් පිරීලා. එයාට හරි ගියේ නැහැ. විමානෙත් අරගෙන ආව කාගාවට බුදුහාමුදුරුවෝ පිවිසාචියෝ ටිකක් කෑ ගහනවා හතර වටේට. මට එපා වෙලා තියෙන්නේ. මොකද්ද මං කරන්න ඕන කියලා අහුවා. ඉතින් බුදුහාමුදුරුවෝ කෝ කරන්න ඕන වැඩේ. ඒ මොකද එහෙම අවබෝධ කරන අපාය ගියේ නැත්නම් අය මොකද වෙන්නේ? මාර්ගය වෙනුවෙන් මහන්සි වුණා. මාර්ගය ශ්‍රවණය කළා මහන්සි වුණා. හිත හදා ගන්න නිසා ඊට පස්සේ ඊළඟ ජීවිතය අවබෝධ කරගත්තා. හැබැයි ඒ මාර්ගය ශ්‍රවණය කළා පුරුදු කරේ නැත්නම් ඒ අවස්ථාවත් එයාට අර වගේ කට්ටිය පිසාචෝ වගේ පෙනේ. එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ කාලේ සල්ලි ටිකක් අතර හම්බුණා පන්ති මතක්. එතකොට ඊට පස්සේ ඒ රටවල් වල ගිහිලා රාජ්‍ය වල ගිහිල්ලා ගෙවල් හදලා ඊට පස්සේ තමයි අයි මොනවා හරි වුණා මතක් වෙන්නේ. ඒ වාසේ මතක් වෙන්නේ. ඒව තියෙනකොට ඒව එතකොට අර වගේ දිව්‍ය ලෝකයක් එකපාරට හැදුනොත් මොකෝ වෙන්නේ? කල්ප ගානට මතක් වෙන්නේ. පුරුදු කරපු නැති කෙනෙක්ට. පුරුදු කරපු කෙනෙක්ට එහෙම නේ. පුරුදු කරපු කෙනෙක්ට ඕනේ පාරේ ආරම්භයට යන්න හෝ අවසානයට යන්න. නිවනටපත් වෙන්න හෝ ඒ නිවන තුල ඒකාත්මික වෙන්න. ඒ තමයි ඕන. ඒ නිසා ඒකට පුරුදු කරන්න ඕන මාර්ගය. මොකද්ද පුරුදු කරන්න ඕන? මාර්ගය. මාර්ගය පුරුදු කරන්න ගොඩාක් දැනුමක් ඕනේ නැහැ. මාර්ගය පුරුදු කරන්න ගොඩාක් දේවල් ඕනේ නැහැ. ඕන මොකද්ද? තමන්ගේ චින්තනය වෙනස් කරගන්න. මොකද්ද ඕන? තමන්ගේ චින්තනය වෙනස් කරගන්න. ඒකට පාඩම් බුද්ධිය වදාළ නැහැ. ඒකට ඕන ප්‍රඥාවක්. ඒ ප්‍රඥාවෙන් හිත අනිත් පැත්ත ගහ ගන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ පින්නතුන්ට අපි කියමු සරලම ජීවිතේ සිද්ධි. දැන් මේ පින්නතුන්ලා ගෙදරට මගුලකට එන්නේ නැහැ. මොකක් හරි වෙලා එන්නේ නැහැ. ඊළඟට තවත් බණක් තියෙනවා ඒකට එන්නෙත් නැහැ. තවත් දානි තියෙනවා ඒකට එන්නෙත් නැහැ. ඔහෙලා යනවද? යනවද නැද්ද? යනවද නැද්ද? තුනකටම ආවේ නැහැ. දැන් යනවද නැද්ද කිව්වා. අවංකවම යනවද නැද්ද? ඔහෙලා යන්නේ නැහැ කියනවනම් ඔහෙලා මාර්ගය අහලා යන්න ඕන. මොන වැඩේ තුනත් යන්න ඕන. ඒවද අපේ සාමාන්‍ය මානසික රිද්මය තමයි එනවනම් යනවා. යන්නෙත් එන්න ඕන නිසා. එතකොට ඔගේ අනිත් පැත්තේ තමයි මාර්ගය තියෙන්නේ. මොකද්ද? නාවත් යනවා. ආවොත් යන්නේ නැහැ. ආවත් යනවා නැත්තම් කැමති දෙයක්. හැබැයි නාවොත් පලිගන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? යනවා. එහෙම කරන්න අමාරුයි. ඇයි අමාරු? පුරුද්දම තියෙන්නේ එකට එක කොල්ලා. පුරුද්දම තියෙන්නේ මොකද්ද? එකට එක කරලා. කියන්නේ මාර්ගය නෙවෙයි පුරුදු කරේ මොකද්ද? සාමාන්‍ය එකට එක කරන්න දා පොඩි කාලේ ඉඳලා කියා දුන්නෙත් ඒක, කොරෙත් ඒක, කරන්නෙත් ඒක, බණ ඇහුවත් ඒත් කරන්නේ ඒක. අභිධර්මයේ නෙවෙයි, ප ဋ ාණි නෙවෙයි, සූවිසි ප්‍රත්‍ය නෙවෙයි,
දෙව්ලොව ගෙනල්ලා මෙතන තිවා කොරන්නේ එකට එක කොන්න එක තමයි. එකට එක කළා බෑ. එකට අනිත් පැත්ත කරන්න ඕන. එක මොකද්ද? එක ඍණ කරන්න ඕන. එතකොට ප්‍රතිඵලය ශුන්‍යයි. එකට එක කරොත් දෙකක් වෙනවා. දෙකක් වුණොත් සංසාරයක් හැදෙනවා. හැමතිස්සෙම ප්‍රතිඵලය ශුන්‍ය කරලා දාන්න ඕන. ඒ කියන්නේ හිත පුරුදු වෙච්ච රටාව බිඳින්න ඕන. හිත සාමාන්‍ය විදියට පුරුදු වෙච්ච රටාව බිඳින්න ඕන. බින්දොත් තමයි ඊතර වෙන්න පුළුවන්. ඒක බින්දින එකම තමයි මාර්ගය, වෙන මොකක්වත් නෙවෙයි. දැන් උදාහරණයක් වශයෙන් Tamanට ඇති වෙන්න කැලෑපැත්තට ගහනවා. Taman දැනගන්න කැලෑපැත්තට ගැහුවේ මෙයයි මේගොල්ලෝ තමයි ඒකට උදව් කරේ කියලා. දැන් මොකෝ වෙන්නේ? ඒගොල්ලෝ ගෙදරට ආවොත් දොර අරිනවද, වහනවද, වතුර දෙනවද, මොකද කරන්නේ? මොකද කරන්නේ? තමන්ගේ මුළු ජීවිතේ බිස්නස් ඔක්කොම කඩන්න, තමන්ගේ පෙතුරූපය කඩන්න, හරි එකකට හෝ වැරදියකට ඔක්කොම තමන්ගේ නම්බු නාම ඔක්කොම විනාශ කරනවා. ඊට මොකද්ද කරන්නේ? අඩුතරමේ බනහලා ගහ ගන්න බැන ගන්න යන්නේ නැත්තම් හිතින් හරි මොකද කරන්නේ? ඕකුන් නම් මගේ දෑහැටවත් පේන්න එපා. ඒක මාර්ගය නෙවෙයි. ඒක මාර්ගය නෙවෙයි. මොකද්ද කරන්න ඕන? එන්න වාඩි වෙන්න, බොන්න වතුර, තා මොනවයි ඕන? අන්න මාර්ගය. එහෙම චින්තනයකට යන්න පුළුවන් නම් හිත හයිය කරගෙන එයාට ඉක්මනටම නිවන ප්‍රත්‍යක්ෂ වෙනවා. මොකද එයා හිතට ඉඩ දෙන්නේ නෑ. එයා හිතට ඉඩ දෙන්නේ නෑ, හිත කඩනවා. හිතට හුරුයි, හිතට පුරුදුයි. මොකද්ද? එකට එක කොල්ලා. එක මයිනස් කරලා හිතට පුරුදු කරේ. හිත අරම කරාට පස්සේ හිත තුෂ්ණිම් භූත වෙනවා. හිතට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. මොකද ශූන්‍යත්වයට හිත යනවා. හිත හිස් වෙන්න පටන් ගන්නවා. දැන් ඔයගොල්ලෝ සමහරට වාහනයකට යනකොට වාහනේ මොකද වෙන්නේ? මොකක් හරි සයිඩ් කණ්ණාඩිය කඩලා යනවා. කවුරු හරි ඇවිල්ලා කඩගෙන යන ත්‍රිවිල්ලාවක් දුවයි කියන්නකො. වෙනද මොකද කරේ? වෙනද මොකද්ද කරේ? ඒකට කතා කරලා බලන්න. අද බනින්නේ මල්ලි කමන්නේ කැඩුනනේ දැන් කතා කරලා වැඩා නෑ. ඔය පරිස්සමෙන් යනවා මේ කණ්ණාඩියක් තරම් කියලා වාහනේ අරන් යනවා. ඒතර ප්‍රශ්නේ ඉවරයි. ඉන්ෂුරන්ස් එකෙන් ගන්නව නම් ගන්න, නැත්නම් වැඩක් නැහැ. දැන් ඔහෙලා ඒ ත්‍රිවිල් එකකට කෝල් දීලා මේකේ අලාභය දෙනවද කියලා කණ්ණාඩියක් එකෙන් ගන්නත් පුළුවන්. දෙපැත්තකින් බේරෙයි. ඒ නිසා ඒක එතනින් අත්හැරි දැම්ම සුවදව කතා කරා ඉවරයි. එච්චරෙන් ගියා. ඒ තමයි. හැබැයි පැනපු ගමන් කියවන්න හිතෙනවා නම්, එකට එක කරන්න හිතෙනවා නම් මොකෝ වෙන්නේ? ඒක මාර්ගය නෙවෙයි. මාර්ගය හරිම සරලයි. හරිම ප්‍රායෝගිකයි. හරිම නිදහස්. හැබැයි වඩන්නේ නැත්තේත් ඒක තමයි. බණ නම් ඔක්කොම දන්නවා. බණ නම් නිබරුයි අර කියලා තියෙනනේ. ඒක ඔක්කොම ඇත්ත තමයි. කරන්නේ දෙකනේ ප්‍රශ්නේ. පොය පහු වෙනවා. පොය 1යි, පොය 2යි, පොය 3යි සිල් පහු වෙනවා. හැබැයි තාම චින්තනේ අනිත් පැත්ත ගහලා ඒක මාර්ගේ වැඩලා නැහැ හිතේ. ඒකයි. මං අහන්නේ ඔන්නෝම මම මේ කියන විදිහට කවුරු හරි මාර්ග වැඩුවොත් එයා අපාගත වෙයිද? කවදාවත් නෑ. යම රජුන්ට එයා බාර ගන්න බෑ. එයා හරි අමුතු චින්තනයක් තියෙන මිනිස්සෙක්. කොහොමද බාරගන්නේ? එයාගේ මනස අපාගත වෙන්නේ. අපාගත වෙනවා. එකට එක කොන්නයෝ තමයි අපාගත වෙන්නේ. මහ පොළොව වගේ කරන්නේ එකට එක. මුළු ලෝකෙම. මුළු ලෝකෙම එකතු වෙලා කරන්නේ එකට එක. මුළු ලෝකෙම මිනිස්සු එහෙමයි. Tamanට උදව් කරොත් උදව් කරනවා. උදව් නොකරොත් හිමීට කැපෙනවා. නැත්තම් කරන්නේම නැහැ. ලිස්සල යන්නේ ආන්ද වගේ. ඒක මාර්ගය නෙවෙයි. හොඳට මතක තියාගන්න. අද මේ මං කියන්නේ මාර්ගය හිතේ වඩා ගන්න හැටි. ප්‍රායෝගිකව මාර්ගය පුරුදු කරලා නිදහස් වෙන හැටි. සාමාන්‍ය ලෝකේ තමයි උදව් කරොත් උදව් කරනවා. උදව් කරන්නේ නැත්තම් කරන්නේ. උදව් කරොත් උදව් කරන අය ලෝකේ ඕන තරම් ඉඳීවි. උදව් කරොත් උදව් මොකද්ද? උදව් නොකරොත් උදව් කරන අය ලෝකේ අඩුයි. අරිම අඩුයි. ගැව්වොත් ගහන අය ලෝකේ ඕන තරම් ඉඳීවි. ගැව්වොත් අත ගන්න අය ලෝකේ අඩුයි. බැන්නොත් බණින අය හිතින් හරි ලෝකේ ඕන තරම් ඉඳීවි.
බැන්නොත් හොඳ කියන අය ලෝකේ අඩුයි. ඒ මාර්ගයේ ගිහිලා නිදහස් වෙච්ච අය අඩු. ඒවා අඩුවෙන් කරන නිසා. දුන්නොත් දැන් ඔයගොල්ලන්ට දෙනවා. හාල් දෙනවා, පොල් දෙනවා, වාහනේ දෙනවා, කෙසෙල් දෙනවා. එතන මොකද වෙන්නේ? ඔයගොල්ලෝ ඇවිල්ලා රෙද්දක් කිලෝ නොදී ඉන්නවයි. දෙනවා ආරයි යන්න. දුන්නොත් දෙනවා. ඔයලා හාල් ඉල්ලනකොට දෙන්නේ නැහැ. පොල් ඉල්ලනකොට දෙන්නේ නැහැ. වාහනේ ඉල්ලන කොහෙත්තම දෙන්නේ නැහැ. ඔයලගෙන් ඇවිල්ලා රෙද්දක් කියලා රෙද්දක් නෙවෙයි දෙනවා මොකද්ද? කියලා දෙනවා. කියලා දෙනවා මොකද්ද? වචන ටික. උඹගේ මං අරක ඉල්ලුව මතක නැහැ. හදිසියෙ දැන් දෙනවා. දෙනකොට දෙන්නේ කොහොමද? අරකත් ඉල්ලුව උඹට මතක නැහැ. දුන්නේ නැහැ. මේකත් ඉල්ලුව දුන්නේ නැහැ. කමන්නේ අරන් ඵලය ඊට වඩා හොඳ එකක් කෑවනම්. උට ගෙනිච්චන එකේ වැඩ නැහැ. ඒකත් ඒ දීමත් මාර්ගය නෙවෙයි. ඒ දීමත් මාර්ගය නෙවෙයි. දැන් ඔයාලා සහෝදර සහෝදරිය ඇති ඔයාලා හිතේ තියන් ඇති කහට මට මෙහෙම කරා මෙතෙන්දි මට මෙහෙම කිව්වා මෙතෙන්දි දැන් ආවිල්ලා උදව්වක් ඉල්ලනකොට අරක කොන්නෝ ඉස්සෙල්ලා කළා ඔක්කොම ලිස්ට් එක මතක් කරලා දෙනවා. ඒක මාර්ගය නෙවෙයි. ඒක මොකද්ද? කහට. එහෙම ඒවා මාර්ගය කියන්නේ. මාර්ගය කියන්නේ ඇයිට ඒව මතක නැහැ. එයා මොනව කරාද කියලා කවුන්ට් කරලා ටෝටල් කරලා නැහැ. ඒවා ඔක්කොම දන්නේ නැහැ. හිත හැමතිස්සෙම නිදහස්. කවුන්ට් කරලා ටෝටල් කරලා උදව් ඉල්ලනකොට එනවනම් එයා මාර්ගය වඩලා නෑ. එයයි කරලා තින්නේ පරණ මතකයන් එක ජීවත් වෙලා. වෙලාව එනතුරු. මොකක් එනතුරුද? එයාට පලිය ගන්න වෙලාව එනතුරු. පලි ගැනීම විවිධාකාරයි. ඩිරෙක්ට් පලි ගන්නෝ, ඊළඟ දවසේ පලි ගන්නෝ, මාසෙකින් පලි ගන්නෝ, අවස්ථාව ආවම පලි ගන්නෝ, දුර්වල වුණාම පලි ගන්නෝ. ඒක විවිධාකාරයි. ඒක හරි භයානකයි. ඒතර මාර්ගය වඩන අයට එහෙම දෙයක් අක්කෝචිමං, අවිදිමං, අජිනිමං කියලා කියන්නේ. අසවලාමට අරක කොරේ, බෑන්නේ, ගැහුවේ කියලා ඒව මතක නෑ. අලුත් බ්‍රෑන්ඩ් නිව්. හැමතිස්සෙම අලුත්. යමක් වුණා එක සිද්ධියක් ඒක එතනින් ඉවරයි. මාර්ගය වඩන අයට එන්නේ එහෙම තමයි. අර මතක් වෙවි එනවනම් හැමතිස්සෙම එයාගේ හිතේ මාර්ගය වැඩෙන්නේ නෑ. එයාගේ හිතේ වැඩෙන වෛරය, කෝපය, ක්‍රෝධය ඒව වැඩෙන්නේ. හොඳට තේරුම් ගන්න මාර්ගයේ යනකොට තේරුම් ගන්න ඕනේ. එතකොට මේ වගේ දේවල් හිත නිතරම බලකොන්නව නම් පරණ මතකයන් එක ජීවත් වෙයන් කියලා ඔහෙලා හිතට බලහත්කාරකම් කරන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? ඵලයන් කියලා යන්න ඕනේ. දීපං කියලා දෙන්න ඕනේ. හිතට බලෙන් දෙන්න ඕනේ. එහෙමයි කරන්න ඕනේ. ඒක අමාරුවෙන් හරි මාර්ගයේ නොගියොත් බුදුහාමුදුරුවෝ පුළුවන් නම් අඬ හරි යන්න. වෙන කරන්න දෙයක් නැහැ. පුළුවන් නම් hina වෙවි යන්න. දෙක එකක් තියෙනවා. මාර්ගයේ අඬ හරි යන්න වෙනවා. hina වෙවි හරි යන්න. දැන් තමන්ගේ ගෙදරට තමන්ට කෙනෙහිලිකම් කරපු කෙනෙක්ට උදව් කරන එක අමාරුයිනේ. ඉතින් අඬ හරි කරන්න. කමන්නේ. තනියෙන් අඬන්න උදව්ව කරන්න. යන්න පුළුවන්. හරි අමුතුයි. ඔය බුදුහාමුදුරගේ වචන කියලා අඬ යන්නලු. නැත්නම් hina වෙවි යන්නලු. වල දෙකෙන් කැමති විදිහකට යන්න කොහොම කියන්නේ? අඬ කියන්නේ නිදහස් වෙනවා. මේ කියන්නේ වැඩි බණ නෙවෙයි. මේ කියන්නේ ඈතර වෙන්න පුළුවන් දේවල්. මාර්ගය කියන්නේ මොකද්ද? මාර්ගයක් මේ කියන්නේ. ඒ කියන්නේ මාර්ගය හැමතිස්සෙම තියෙන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ සිතන රටාවෙන් අනිත් පැත්තේ. ඒකනේ මෙච්ච වරද. සාමාන්‍ය මිනිස්සු හිතන රටාවෙම තිබුණා නම් ඔක්කොම ඈතර වෙලා. හැමතිස්සෙම ධර්ම මාර්ගයේ තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු හිතන රටාවෙන් අනිත් පැත්තේ. ඒකනේ මිනිස්සුන්ට ඒක හොයා ගන්නත් අමාරු කරගන්නත් අමාරු. බලන්න ඒක බුදුහාමුදුරනේ ලස්සනට කියන අක්‍රෝදේන ජිනේ ක්‍රෝධං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදිරියං දානේන සච්චේන අලිකවාදිතෝ එහෙම කියනවා. බලන්න අනිත් පැත්තට කියන්නේ සාමාන්‍ය මනස ප්‍රතිවිරුද්ධ පැත්ත. ක්‍රෝධ කරනකොට කරන්නේ පාළු. ලෝකේ භයානක පලි ගැනීම මොකද්ද? මොකද්ද ලෝකේ භයානක පලි ගැනීම? ක්‍රෝධ කරන්නාට ක්‍රෝධ නොකිරීම තවත් පලි ගැනීම නෑ. බුදුහාමුදුරන්ගේ පලි ගැනීම භයානකයි. ඒක කොතෙක් භයානකද කියනකොට ඒක කරන කෙනා කෙලස් කඩාගෙන වැටෙනවා.
ඒක කරන කෙනාට තමාට තමාව නැති වෙලා යනවා. බුදුහාමුදුරුවෝ කියන දේවල් කරොත් ඔබට ඔබ නැති වෙලා යනවා. ඒක නතර කරන්න බෑ. ඒකයි දරුණු. ඒක දරුණු පරිගැනීමක්. කාට හරි Tamanට තමාව තියාගන්න ඕන නම් බුදුහාමුදුරුවෝ කියපෝ කරන්න එපා. Tamanට තමාව ඕන නම් කරන්න එපා. කාට හරි Tamanට තමාව නැති කරගන්න ඕන නම් මේව කරන්න කෙලස් කඩාගෙන වැටෙනවා. මමත්වය කඩාගෙන වැටෙනවා. නිදහසට මනස වේගයෙන් යනවා. ඒක හරි පුදුම බලගතුයි. ලොකුම පරිගැනීම තමයි ක්‍රෝධ කරන්නාර ක්‍රෝධ බුදුහාමුදුරුවෝගේ මුළු ජීවිතේම ඕකනේ. නාර ගණේ ගම සරණංකර හාමුදුරුවෝ අපේ බුදුහාමුදුරුවෝ පොත. ඔයගොල්ලෝ පුළුවන් නම් හොයන් කියවන්න. ඒක වැදගත් පොතක්. හරි ලස්සන බුදුහාමුදුරුවෝ ජීවන චරිතය විස්තර කරලා තියෙනවා. එතකොට මේ බුදුහාමුදුරුවෝ හරිම බුදුහාමුදුරුවන්ට කොච්චර මිනිස්සු ක්‍රෝධ කරාද? කොච්චරනම් පට බැන්දද? බුදුහාමුදුරුවන්ට තරම් අගෞරව කර කෙනෙක් තවත් නැතුව ඇති මේ ලෝකෙ. කොච්චර අගෞරව කරාද? හැබැයි උන්වහන්සේ පෙන්වුව අපිට මාර්ගය මොකද්ද? ඒ හැමෝම දිහා නිහඬව බලාගෙන හිටියේ. එච්චරයි. ඒක තමයි මාර්ගය. ඒ අය ඇවිල්ලා උදව් ඉල්ලනකොට උදව් කරා. ඒක පුදුම දෙයක්. නේ මේ අනිත් අයට උදව් කරන හැම කෙනෙක්ම දැනගන්න ඕන බුදුහාමුදුරුවෝගේ මේ පැත්ත. මොකද්ද? බුදුහාමුදුරුවන්ට අනිත් අයට උපකාර කරන්න කියලා අවනම ලැබපු කවත් කෙනෙක් නෑ. හැබැයි උන්වහන්සේ ඒත් උදව් නතර කරේ පිරිනුවම් පානතුරු උදව් කරා. පිරිනුවම් පානතුරු පැත්තකට වෙලා ඉන්න තුරුනේ රජමාලිගාවට වෙලා. හොඳට කාලා හොඳට බීලා. ඈ පාන පොඩක් කල්පනා කළා. මිනිස්සු නම් බඳිනෝ ගෑනු පාව දෙනවා. එතනින් ගියාම මොකද්ද වෙන්නේ? එතනින් ගියාට පස්සේ බුදුහාමුදුරුවන්ට මොකද කරන්නේ? සංඝයාට ලාභ සත්කාර වලට කැමතියි කියලා චෝදනා කරන හඳුන් කුටි හදනකොට. ඊට බුදුහාමුදුරුවෝ දායක අල්ල ගන්න මායාවක් තියෙයි කියලා කියනවා. වසලයයි කියලා කිව්වා. එක බ්‍රාහ්මණයෙක්ව බුදුහාමුදුරුවන්ට කවුද? වසලවාදයෙන් කතා කරා. ඊට පස්සේ කිව්වා බ්‍රාහ්මණයාගේ යටිපතුලෙන් ඉපදිලා කිව්වා. බලන්න කරපු දේවල්. කිව්වා බ්‍රාහ්මණ වංශයයි ගිහිලා පැවිදුණාම අන්න ගියා බ්‍රාහ්මණයාගේ යටිපතුලෙන් ඉපදිච්ච එකා ගාවට කිව්වා. පවුල් කඩනවයි කිව්වා. පවුල් විනාශ කරනවයි කිව්වා. ඊළඟට ජාතිය නැති කරනවයි කිව්වා. මොනවද බුදුහාමුදුරුවෝ නොකියුවේ? ඔය සූත්‍ර පිටකේ අරන් බලන්න. එක අවස්ථාවක බුදුහාමුදුරුවෝ ගෙදර ගිහින් දානයක් වළඳනකොට වළඳලා එළියට බහිනකොට මොකද්ද තියුනේ? කිලෝමීටර් 100 ගානකට මිනිස්සු පෙළපාලි ගියා මස් කෑවයි කියලා. සිය සේනාධිපති සූත්‍රය. ඒ උනාසේ කිසි දෙයක් කරේ නැහැ. කිසිම දෙයක් කරේ කවුරු හරි නැවත ඒ පෙළපාලි කියපු කෙනෙක් ගැටලුව විසඳ ගන්න ආවොත් ඔහු මුනිවරේ බවට පත් කරා. එච්චරයි උන්වහන්සේ කරේ. දරුණු මොකද්ද? දරුණු පරිගැනීමක්. තමාට තමාව නැති කිරීම. හරි අමුතුයි. හැබැයි උන්වහන්සේට කොච්චර චෝදනා කරත් කොච්චර අවලාද කරත් වසලවාදයෙන් කතා කරත් අවසාන වෙනතුරු මොකද්ද? උපකාර කිරීම නතර කරේ නැහැ. අවසාන දක්වාම කරා. අන්තිම හුස්ම පොදේදී ඇහුවේ කවුරුවක් ප්‍රශ්න තියාගන්න එපා. ප්‍රශ්න තියෙනම් දැන් විසඳ ගන්න අයිත් විසඳ ගන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. එහෙමයි කිව්වේ. එහෙම කිව්වේ. බුදුහාමුදුරුවෝ මුළු ජීවිතේම පෙන්වන්නේ පටිසෝතගාමී මාර්ගයක්. මොකද්ද පෙන්වන්නේ? පටිසෝතගාමී මාර්ගය. උන්වහන්සේ මුළු ජීවිතේම ඊතර වෙන මාර්ගය අපිට පෙන්වන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අපේ හිතත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ தත්වෙට ගන්න වෙනවා. නැත්නම් ඊතර වෙන්න බෑ. බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රිය පෙන්වුවේ දේවදත්ත. දේවදත්ත බුදුහාමුදුරුවෝ ඇති වෙන්න දේවල් කරා. පන්සල් ගිනි තිබ්බා. ඉන්න සංඝයා කඩාගෙන ගියා. ගල් පෙරළුවා. සල්ලි දීලා එව්වා. තාත්තගේ සල්ලි දීලා එව්වා මොකද්ද? විදින දුනු ආයෝ එව්වා. බුදුහාමුදුරුවෝ නෙවෙයි. තමන්ගේ බලය පාවිච්චි කරලා කිසිම දෙයක් කරේ. කොච්චර මෛත්‍රියක්ද? අක්‍රෝධේන ජිනේ ක්‍රෝධ වචනේ පරිසමාර්ථයටත් එහා ගිහිල්ලා. උන්වහන්සේ පෙන්නන ජීවිතේ මාර්ගය පටිසෝතගාමී මාර්ගය. අපි පොයක් අපිට වැදගත් උනේ බුදුහාමුදුරුවෝ නිසා. ඒතර අපි හිතන්න ඕනේ මේ බුදුහාමුදුරුවෝ ජීවන ක්‍රමයෙන් අපිට මොකක්ද උගන්වලා ගිය පාඩම.
උන්වහන්සේ මොකද්ද අපිට කියලා ගිය පාර? උන්වහන්සේ කොහොමද එහෙම හිටියේ? මිනිස්සු මෙච්චර දේවල් කරද්දි කොහොමද සතුටින් හිටියේ? මෙච්චර දේවල් කරද්දි කොහොමද උදව් කරේ? උන්වහන්සේ පමණක් නෙවෙයි උන්වහන්සේ අනුගමනය කළ අයත් එහෙමම තමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේට ඇවිල්ලා ගැහුව දඩාස් ගාලක බ්‍රාහ්මණය පාරක්. හොඳයි කියලා කියා. ඊට පස්සේ එයාට ඉන්න බැරි වුණා. දැන් මුකුම කිව්වේ බ්‍රාහ්මණ වංශයේ කෙනෙක්නේ. දැන් ප්‍රමණ බ්‍රාහ්මණය බුදුහාමුදුරන්ට වෛර කරා. පමණ බ්‍රාහ්මණය බුදුහාමුදුර ගාව අගසව් දෙනමත් බ්‍රාහ්මණ වංශේ. පැවිදි වුණා. එතකොට හොඳයි කියලා කියා. ඊට පස්සේ එයාට ඉන්න බැරුණා. එයා ගිනි ගන්න වගේ ඇවිල්ලා වැඳලා සමා වුණා. හොඳයි කියලා කියා. එච්චරයි. ගැහුවත් හොඳයි වැන්දත් හොඳයි. පුදුම චින්තනයක්. ඔහෙට හොඳ නම් මට හොඳයි වගේ එච්චරයි. වල සාමාන්‍ය දේ ඔහෙට හොඳ නම් මට කමා ඒ වගේනේ. ඒකට ගහනවා නම් ඒත් හොඳයි. වැන්දනවා නම් පුදුම චින්තනයක්. නේ? නිසා මේ හරි ඒ මොකද සාරිපුත්ත මහ රහතන් වහන්සේට බනින්න කසේරු ගන්න නැතුව නෙවෙයි බනින්න පුළුවන්. නමුත් සමාජයට ආදර්ශයක් දෙන්න ඕනේ ඊතර වෙන විදිය. උන්වහන්සේ ඊතර වෙලා ඉවරයි. ඊතර වෙච්ච අයට ගහන්නත් පුළුවන්, බනින්නත් පුළුවන්, කෑ ගහන්නත් පුළුවන්. ඕනනම් මේ පෘථිවිය මාපට ඇඟිල්ලට අරගෙන වීසි කරන්නත් පුළුවන්. ඒ තරම් බලයක් තියෙන ඊතර වෙච්ච කෙනෙක්ට. හැබැයි ඊතර වෙන්න බලන් ඉන්නට පණිවිඩයක් දෙන්න ඕන. මොකද්ද පණිවිඩය තමයි දුන්නේ? ගහනකොට මොකද්ද කරේ? මොකෝ කිව්වේ නැහැ. මොකද ඊතර වෙච්ච කෙනෙක්ට බැන්නයි කියලා කර්ම හැදෙන්නේ නැහැ. ගැව්වයි කියලා කර්ම හැදෙන්නේ එයාට පණ නැතුව නෙමෙයි. හොඳට පණ තියෙනවා. පෘථුවිය මාපට ඇඟිල්ල කරා විසි කරන්න තරම්. එක වෙලාව මුගලන් මහ රහතන් වහන්සේ කිව්වේ වහන්සේ මට අවසර දෙනවා නම් මම මේක ෆුට්බෝලයක් කරන්නම් කිව්වා. කොහොමද හයිය? හැබැයි මේ අපි වගේ මිනිසුන්ට පාරක් කියලා යන්න ඕනේ ඊතර වෙන්න. අන්න එක ජීවිතෙන් පෙන්නුවා. අපිටත් එහෙම වෙන්නේ කියලා. මේ මුනිවරු කියන තරම් මුනිවරු කියන්නේ හරීම දරුණුයි. මොකද අනිත් අයගේ මමත්වය කඩන්න බලාගෙන ඉන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒ කඩන ක්‍රම කියලා යන්නත් එපා ආදර්ශේ. අන්න ඒ ආදර්ශය තමයි දීලා යන්නේ අපිට. අපිටත් ඊතර හොයලා මේ ජීවිතේ මේක කරොත් මේ විදිහට හිත අවුරුදු 7ක් හැදුවොත් ඊතර නොවුනොත් තමයි පුදුමේ. ඔයලගේ හිතට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා ওই විදිහට හිතන්න ගත්තොත්. හිතට කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බැරි වෙනවා. දැන් ක්‍රෝධ කරනවා කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් නේ. එතකොට මොකද වෙන්නේ? ඒ බලාපොරොත්තු නිසා දිගටම තව ජීවත් වෙන්න වෙනවා. නේ? හැබැයි ක්‍රෝධ කරපු කෙනාට ක්‍රෝධය අත්හැරියොත් මොන බලාපොරොත්තුවක්ද? කවුරු හරි නොදී ගියොත් උඹටත් මම එහෙම කවදාකාරී කරන්නම් කියලා බලාපොරොත්තුවක් තියාගන්න වරෙන් ඉල්ලන්න කියලා. හැබැයි මෙහෙම කළොත් මම දෙනවා. මොන බලාපොරොත්තු? හිත ඉවරයි. ඔයලගේ හිත ශූන්‍යත්වය කරා යනවා. මොකටද යන්නේ? ශූන්‍ය කරා යනවා. දැන් බලන්න එවරස් කන්ද තියෙනවා. එවරස් කන්දේ උසයි තියෙනවා උඩට පොළවෙන් පෘථුවියෙන් මහ පොළවෙන් උඩට ආවොත් කන්දක්. මහ පොළවෙන් යටට ගියොත් අගාධයක්. එහෙමනේ. ස්වභාව ධාමයේදී. දැන් අපි සාගරයෙන් යටට තියෙන ඒවට කියන මරියානා ආගාධය. ඒත් කන්දක් තමයි අනිත් පැත්ත ගැහුවා. උඩට තියෙන ඒවට කියනවා කඳු. ඔය එවරස් කන්ද අරගෙන මරියානා ආගාධයට දැම්මොත් මොකෝ වෙන්නේ? ওই දෙක ආසන්න වශයෙන් උසින් සමානයි. ආසන්න වශයෙන්. ප්‍රතිඵලය මොකද්ද? ප්‍රතිඵලය මොකද්ද? ශූන්‍යයි. මොකද්ද වෙන්නේ? ශූන්‍යයි. ඉවරයි. හිත ඉවරයි. ඒ වගේ දෙයක් තමයි මේ කරන්න කියන්නේ. සාමාන්‍ය හිතන ප්‍රවාහය කඩනවා අනිත් පැත්ත කරලා කඩනකොට හිත ශූන්‍ය වෙනවා. හිත ටික ටික හිස් වෙනවා. හිතට කරගන්න දෙයක් නැති. ඕක තමයි මාර්ගය. හිත හිස් කරන එක තමයි මාර්ගය. වෙන මොකක්වත් නෙමෙයි මාර්ගය. ඊට පස්සේ තියෙනවා මොකද්ද? ධනයි ඍණයි. ওই දෙක බැටරිය අමුණලා තිබුවා මොකෝ වෙයි? බැටරියේ ශක්තියට මොකෝ වෙයි? ධනයි ඍණයි අරන් අමුණලා තිබුවා.
ඔයාලා නිකමට හිතුවේ නැද්ද බැටරි එක දඩ ඇරින අර අමුණුව මොකද වෙන්නේ කියලා? ඔයාලා අමුණන්නේ නැහැ. මං කියන අමුණන්න. දඩ ඇරින අමුණන්න මොකද්ද වෙන්නේ? බැටරිය විනාශ වෙනවා. ඔයාලා කැමති නැද්ද ඔයාලා බැටරිය විනාශ කරන්න? කැමති නැද්ද බැටරිය විනාශ කරන්න? කැමති නැත්නම් අමුණන්න එපා. ඈත් කරලා තියන්න. පුළුවන් තරම් ඈත් කරන්න. ඒ තරම් සංසාරේ charge වෙනවා. ඒ තරම් සංසාරේ charge වෙනවා. හැබැයි කවුරු හරි අමුණුවොත් ඔවට අපි කියන්නේ මෝඩයෙක් කියලා. හැබැයි ඌ තමයි ප්‍රඥාවන්තයා බැටරිය විනාශ කරා. ප්‍රඥාවන්තයට මේ ලෝකේ කොහොමද කියන්නේ මෝඩයෝ කියලා තමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගහ එන කෙනාට සලකන කෙනාට මේ ලෝකේ කියන්නේ කවුද? මෝඩයෙක්. බලපං අරුගේ මෝඩකම කියනවද නැද්ද? ඒක තමයි අර බැටරි අමුණපු එකාටක් කියන්නේ. හැමතිස්සෙම දෙන්නේ නැහැ කිසිම දෙයක්. එයායිටම ගෙනහිල්ලා දෙනවා. එතකොට අපි කියනවා බලපං අරුගේ මෝඩකම උට කිසිම උදව්වක් කරන්නේ නැහැ. මූ වගේ හදහට බැටරි අමුණපු එකාට කියන කතාවට ඒක හරිනේ. ඒ තමයි මාර්ගය. ඒක තමයි මාර්ගය. තමන්ගේ හිත විනාශ කරනවා. බුදුහාමුදුරුවෝ කළා තියෙන හරිම අමුතු දෙයක්. ඒක ඔහෙලා දන්නේ. ධන ඇරිලා එකතු කරලා තියලා ගිහිල්ලා. එකතු කරන්න කියනවා. එවරස් කන්ද අරගෙන මරියානාගත ගහන්න කියනවා. ඉවරයි. ඊට පස්සේ එවරස් කන්ද ගැන කතා කරලා ඉවරයි. ආගාදේ ගැනත් කතා කරලා ඉවරයි. හරි පුදුමයි. කාට හරි මේ කියන එක වැටහුණොත් කවුරු හරි වැටහිලා කරොත් ඔහෙලා පරිපූර්ණ වූ නිදහසකට යනවා. ඒක පරිපූර්ණ නිදහසක්. ඒක කිසිම අඩුවක් නෑ. ඒක කිසිම අඩුවක් නෑ. මම අද දවසේ ධර්ම දේශනාවට කතාවක් ඔහෙලට කියන්න. එක ගෙබ්බෙක් හිටියා. වලක. කොහෙද හිටියේ? වලක. ගෙබ්බට ලියුම් එනවා. ගෙබ්බගේ නම දානවා දෙක වල එනවා ලියුම්. හරිද? ඔයාලගේ නමට ලියුම් එනවා වගේ තමයි. ඇට ලියුම් එනවා. ඉතින් ඔහොම හැමදාම වල කියලා ලියුම් එනවා. ගෙබ්බට හිතුණ එක දවසක් ලියුමක් ආව විල කියලා. මොකක්ද ආවේ? විල කියලා. ගෙබ්බ බැලුවා මොකද කියලා. වල විලක් කරන්න මොකද්ද කරන්න ඕන? වල විලක් කරන්න මොකද්ද කරන්න? වලක් තියෙනවා. හරිද? මොකක්ද තියෙන්නේ? වලක් තියෙනවා. ඒකිනු ගෙබ්බෙක්. දැන් ඒකට වල විලක් කරන්න ඕන මොකද්ද කරන්න ඕන? වල විලක් කරන්න ඕන මොකක් කරන්න ඕන? මෙහෙම කරා නම් ඉවරයි. නැත්තම් මොකද්ද කරන්න ඕන? මේකේ මලක් ඉඳනවා. එතකොට මොකද්ද වෙන්නේ? ගෙබ්බ බැලුවා ඇයි විලක් කියලා ආවේ කියලා. වැරදිලාද කියලා. නෑ. වලේ මල් පිපිලා. මොකක් වෙලාද? මල් පිපිලා. ඔයාලා කැමති නැද්ද? ඔහෙලට එන ලියුම් කවදා හරි විලට එනවා කියලා අහගන්න. එහෙනම් එදාට බලන්න ඔයාලා වලේ මල් පිපිලා ඇති. ඔහෙලට එන්නේ මොනවද? ඔහෙලට ලියුම් එන්නේ වලට. ඒ ගෙබ්බ තමයි අපි. ගෙබ්බ ගානේ ජක මොකක්ද එන ලියුම්? හොඳයි පුතා හොඳ පුතා වැඩක් නැහැ තෝ නරකයි. ඔන්න එන ලියුම්. නියමයි ෂා වැඩක් නැහැ මෝඩෙක්. තාම මේකට අපේ විලට එන ලියුම් තියෙන මොකද්ද? දුප්පත් පොහොසත්. වෙලාවකට කියනොත් ඔහෙල පොහොසත්ලු. තවත් එක්කෙනෙක්ට සාපේක්ෂව බලනකොට කියනවා ඔහෙ දුප්පත්ලු. ඔන්න එන ලියුම් හැමදාම කියව ඉන්නවා. ලාභ අලාභ. ඔන්න ලියුම්. මට නම් මේ කාලේ හරි සරුයි. වැඩක් නෑ මං තීන එකක් නැති වුණා. ඔන්න ලියුම් ආවා. ඉතින් අර ලියුම් කියවගො ජක ගායි නොයි ලියුම් වල හැම තියෙන්නේ දෙක තමයි. එක වෙලාවකට ආදරේ කියලා එක වෙලාවකට ආදරේ නැහැ කියලා. ලියුම එන ඔච්චරයි. හැමදාම වලේ ඉඳන් කියවනවා. කැමති නැද්ද විලේ ඉඳන් ලියුම් කියවන්න? දෙක එකක් කරන්න. මොකක් කරන්නද? දෙක එකක් කරනකොට මෙහෙ මල් පිපෙනවා.
ඔව දෙක එකක් කරන්නේ. අන්න අක්‍රෝධේන අන්න දෙක එකක් කරන විදිය. ඒ වෙන මොකුත් නැහැ. ඔක තමයි මිනිස්සෙට ඈතර වෙන්න තියෙන පාර. ඔක තමයි නිවනට පාර. ඕක වඩනවට තමයි කියන්නේ ඕක 100න් ඉඳන් ක්‍රියාත්මක කරනවට තමයි කියන්නේ සතිපට්ඨානේ වඩනවයි කියලා. එතකොට ඔයගොල්ලෝ හරියට තේරුම් ගන්න. ඔයගොල්ලෝ හරි වාසනාවන්තයි. වාසනාවන්ත. මේක අහන්න ලැබුණනේ. දැන් ඔයගොල්ලන්ට මේ බණ අහලා ඔය යන්න නිකන් ගිහිල්ලා බණ අහලා එන්න. මාර්ගය දන්නේ නැහැ කියයි. ගොඩාක් ඉන්නේ දන්නේ නැති අය. අවුල් කරගෙන. ඒගොල්ලෝ එක එක කතා කියයි. චෛත්‍ය කතා, රාජ කතා, ඒවා ලස්සන කතා, අර කාලේ බුදුහාම මෙහෙම ඒ කතා කියනවා. අපිත් ඒ කතා එමම කියනවා. ඊට අමතරව පාරකුත් කියනවා. වල විලක් කරන විදියක් කියනවා. ඒතත් දන්න. මේවත් කියනවා. ඒ නිසා ඔයලා පරම වාසනාවක් මේක අහන්න ලැබීම වෙන මොකක්වත් නෙමෙයි. ඊතර වෙන්න පුළුවන්, ඊතර වෙන්න විදිය, ඊතර වෙන්නේ මෙහෙමයි කියලා අහන්න ලැබීම. ඊතර වෙන්න පුළුවන් කියලා අහලා වැඩක් නැහැ. ඊතර වෙන්න ක්‍රමයක් තියෙනවනේ. ක්‍රමෙත් කියනවා. කරන විදියත් කියනවා. සාමාන්‍ය ජීවිතේ දානේ පාංශකූලේ පිරිතේ මගුලේ ඉඳලා කියනවා. එහෙමත් කියනවා. එතෙන්දි මෙහෙමයි, මෙතෙන්දි මෙහෙමයි, මේකෙදි මෙහෙමයි. බස් එකේ යනකොට, කාර් එකේ යනකොට එතෙන්දි කරන්න ඕන දේ කියලා ඊතර වෙන්න නම්. තා මොනවයි? තව තියෙන්නේ ඔයලගේ උත්සාහය විතරයි. ඒ දක්වා විතරයි අපිට කියන්න පුළුවන් ඇඟිල්ලෙන් ගන්නලා. එතනින් යාට කියන්න, එතනින් යාට ඔයලා ධන ඇරිනා එකතු කර ගන්න ඕන. පිච්චිලා යන්න බැටරිය. එයානේ මේ දක්වාම charge කරලා තියෙන එක පැත්තක් කොල්ල අනිත් පැත්ත කොල්ල මොකද වෙන්නේ? charge බස්සලා දාන්න ඕන. දැන් සංසාරේ ඉඳලා charge කරලා තියෙන මේක. සංසාරේ සෑහෙන්න යන්න සිතුවිලි. දැන් අනිත් පැත්ත කරා මොකද වෙන්නේ? ඒ දෙක අමුණනවා. අමුණවම ඉවරයි. ඒක තමයි බුදුහාමුදුරු මුළු ජීවිතේම අපිට පෙන්නුවේ. ওই පොත්වල බුදුහාමුදුරු ගැන කියපු කතා හරියම ලස්සන. ඒ කියන්නේ අපි බුදුහාමුදුරු ආස, ඒ කියන්නේ බුදුහාමුදුරු ගෞරව කරන්නේ. හැබැයි බුදුහාමුදුරු තරම් මිනිස්සයන්ට ආදරය කරපු කෙනෙක් තවත් නැහැ. අපි පොය දවස් දැනගන්න ඕන බුදුහාමුදුරු ගැන. බුදුහාමුදුරු හරියම පුදුම විදියට මිනිස්සයන්ට ආදරය කරා. පුදුම කරුණාවක් බුදුහාමුදුරන්ට මිනිස්සු ගැන තියුණේ. හැබැයි පින්නතුනි බුදුහාමුදුර ආදරය කරපු විදිහ හරියම දරුණුයි. ඒකයි. ඒක හරියම විශාල ලස්සන ආදරයක්. නමුත් ඒක සාමාන්‍ය මිනිසුන්ට දැනෙන්නේ නැහැ. දැනුණු දවසට බුදුහාමුදුර අතහැරලා යන්නේ නැහැ. මොකද බුදුහාමුදුරෝ තරම් අපිට ලව් කරපු කෙනෙක් තවත් නැහැ කියලා එදාට තමයි තේරෙන්නේ. දැනෙනකන් බුදුහාමුදුරෝ ශ්‍රාවකයෝ තරම් දරුණු මිනිස්සු තවත් නැහැ. නේ? කවුරු හරි බුදුහාමුදුරෝ හොයාගෙන එනවා බුදුහාමුදුරෝනේ මට මේක කියන්න කියලා. ඵලයන් යන්න පස්සට කියලා එලවනවා. එලවනකොට මොකද වෙන්නේ? දැන් ඔයාලා ඵලයන් යන්න පන්ති ඉන්නතෝ ගිහුව මොකද වෙන්නේ? හිමීට හිමීට පස්සට කියලා අතරිනුත් ගිහලා අයි කවදාවත් එන්නේ නැහැ. ඒක නේ ඔයාලට මේක කියා දෙන්න බැරි. ඔයාලා ආදරයක් කරුණාවක් නැහැ මේයි. එහෙම හිතන්නේ. ඒ බුදුහාමුදුරේ වගේ දේවල් කරනවා. මයික අවස්ථාවක් ගැන මේ සුත්ත නිපාතේ ඒ දින මේ බුදුහාමුදුරෝ දවසක් ගියා මහීගන්තෙර ගාවට. මොන ගන්තෙරද? මහීගන්තෙර. ඒ මහීගන්තෙර ගාවට ගිහිලා ඒ මහීගන්තෙර අයිනේ ඉන්න පොහසත් මිනිස්සෙක්. ඒ කාලේ පොහසත් කියලා කියන හරක් වැඩියෙන් ඉන්න ඕන. කුඹුරු වැඩියෙන් තියෙන්න ඕන. ගොවිතැන් බත හොඳට කරන්න පුළුවන් බුද්ධියක් තියෙනවා නම් එයයි පොහසතෙක් කියලා තමයි ඒකල ඉන්දියාවේ සම්මතේ. අද පොහසත් නම් මොකද්ද කියන්නේ වාහන වැඩියෙන් තියෙන්න ඕන. ඉඩම් වැඩියෙන් තියෙන්න ඕන. අන්න එයයි බිස්නස් එයයි පොහසත්. ඒ කාලේ සල්ලි මෙහෙම නෙවෙයි නේද උනේ. කුඹුරු වතු පිටි හරක බානකින් තමයි පොහසත්කම එන්නේ. අද පොඩ්ඩක් හරක වෙනකොට වාහනේ ඇවිල්ලා. වාහනේ තරකේ තමයි. එච්චරයි. ඉතින් මොකද එන්නේ අය මහීගන්තෙර ගාව ගයක් හදලා කුඹුරු ඔක්කොම කපලා සුනාමි දාලා නෙවෙයි මිනිස්සු දාලා. ඉස්සර දැන් කපන්නේ සුනාමිනේ ඒ කාලේ මිනිස්සු. කපලා ඔක්කොම කුඹුරු වී ටික ගෙට අරගෙන ගබඩාවල වෙනම තියලා මොකද ට්‍රැක්ටර් වල ඉතින් පොලිමේ හිටියේ නෑ වෙනම ගබඩාවක තියුවා. තියලා එයාගේ වයිෆ් හරිම කීකරුවේ. කීකරුවේ කියන්නේ එයායි කියන විදියට ඉන්නේ. ඒ හරිම කීකරුවේ දරුවොත් හරිම ඇට්ටර නෑ. ඇට්ටර නෑ කියන්නේ අම්මලා තාත්තලාට උදව් කරගෙන අර දියුණු වෙයි කියලා එහෙම ලොකු කම අරගෙන නෑ පාඩුවේ ඉන්නවා. ඉතින් එයා මහීගන්තෙර ගාවේ එයාගේ ගෙදර තිබුණා. ගෙදර ගාව ඉඳන් කවි කිව්වා. මොකද්ද? ලෝල නැති ගෝපිකා
කීකරුය මට හිතා ඇති වෙන්න වහින්න ප්‍රශ්නයක් නැහැ. මෙදින මේක තියෙනවා මොකද්ද? දණීය ගෝපාල සූත්‍රය. මේක තියෙනවා හරි ලස්සනට. ඔයාලා මේවා අරන් බලන්න මට මේ ඔක්කොම කියා දෙන්න වෙලාවක් නැහැ. මේවා හරි ලස්සන කතාවක් තියෙනවා. මා විසින් බත් පිහල ඇත කිරිද දෝල ඇත මහී ගඟබඩ අසල ජනයා සමග වසමි ගෙය හොඳට සෙවිලි කර ඇත. ඒ කියන්නේ හොඳට ගෙයක් හදලා ගින්න දල්වා ඇත වැස්ස ඔබ කැමති නම් ඇති වෙන්න වහින්න හරිද? බුදුහාමුදුරුවෝ කියනවා ක්‍රෝධය අත්හැරියෙමි දුරු කළ බාධක සහිත වේ. මට බාධක නැහැ. මහී ගඟකට පස්සේ එක රැයක් වසන්නේ වදරයා විතරයි මම මේ ගඟ ගාව ඉන්නේ. හවස ඇවිල්ලා තියෙන්නේ. ගෙයක් හැම පැත්තෙම විවෘතයි. කිසි පැත්තකින් වහලා උඩිනුත් ඕපන්. අපේ ගෙවල් හැම පැත්තෙම වහලානේ තියෙන්නේ. බුදුහාමුදුරගේ හැම පැත්තෙම ඕපන්. ගේ හැම පැත්තෙම විවෘතයි. ගිනි නිවි ඇත. ගින්නක් නැහැ. වැස්ස ඔබ කැමති නම් ඇති වෙන්න වහින්න. දැන් මොකද කිය අරයයි කියන එකේ ප්‍රතිවිරුද්ධ දේ බුදුහාමුදුරෝ කියනවා. එයයි කියනවා ගින්න තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ? කෑම තියෙනවා. ගේ වහලා තියෙනවා. ඇති වෙන්න බුදුහාමුදුරනෝ ගේත් හැම පැත්තෙම විවෘතයි. කියන්නේ අරයයි වහලා බුදුහාමුදුරේ කාරි විවෘතයි. එහෙ ගින්න තියෙනවා. බුදුහාමුදුරෝ ගෙදර ගින්න නිවලලු. ඇති වෙන්න වහින්නලු. දැන් මොකද වෙන්නේ? දැන් අරයයි කියන එකට ප්‍රතිවිරුද්ධ දෙන්නේ දැන් බුදුහාමුදුරේ එයාට තරහ ගියා. තව කවියක් කිව්වා. එහෙනම් මොකද වෙන්නේ කිව්වේ? මට මැසි මදුරුවන් නැත මගේ ගේ ඇතුලේ. ගවයෝ වැඩිනු තන ඇති බිමේ හැසිරෙති. ඒ කියන්නේ හොඳට තනකොළ තියෙන මේ කාලේ නිසා හරක් ගැන බලන්න දෙයක්වත් නැහැ. වැසි ආවොත් ඔවුන්ද ඉවසනු ඇත. එහෙනම් නිසා වැස්ස ආවයි කියලා හරට්ට ප්‍රශ්නෙකුත් ඇති වෙන්න වැහපන්. බුදුහාමුදුරුවෝ කිව්වා මොකද්ද? මනාසේ සකසන ලද පවුරක් මා විසින් බඳන ලදී. ගම් වතුර මැඩ ඊතර වූයේය. පරතරට ගියේද පවුර දැන් වැඩක් නැත. මට දැන් මේ හබල් ගාලා වැඩ මම වීසි කරා පවුර ඇති වෙන්න වැහපන්. මගේ බෝට්ටුවේ මේ එක නෑ. මම ඒක විසි කරලා තියෙන්නේ. මට වැඩක් නෑ. මං උඩට ගිහිල්ලා ඊතර වෙලා. එයි කියන එක අනිත් පැත්ත කියනවා. ඊට පස්සේ එයි කියන මොකද්ද? මගේ ගොපළු බිරිය මට කී කරුවේ. ඒ කියන්නේ එයා හරිම ලව්. හරිද? අන්තන්නේ ලොල් නොකරති. කියන්නේ වෙන වෙන අයදියා එක යන්නේ නෑ. දිගු කල් එක්ක වාසේ මනාප වන්නීය. ඒ කියන්නේ අපි දෙන්නේ එකට හරි හොඳින් හිටියා. ඒ කියන්නේ දියයි කිරි වගේ නෙමෙයි මොකද්ද? වැලයි වරකයි වගේ අන්න ඒ වගේ. දිය කියලා කියන්නේ. අයගෙන් කිසිදු වරදක් මට කවුරුත් කියලා නැහැ නිසා මට මගේ ගෑණිත් හොඳයි ඇති වෙන්න වහින්න. දැන් මිනිස්සෙක් සාර්ථක මිනිස්සෙක් නෙමෙයි. අස්වැන්න කපලා ගෙට අරගෙන දරුවෝ කී කරුයි. ගෑනු කෙනත් ඔය සාර්ථකද අසාර්ථකද? ඉතින් ඇයි කියන එක සාධාරණයට වැස්සයි කියලා ප්‍රශ්නයක් නෑ. සාධාරණ කතාවක් ඒ කියන්නේ. එතකොට මොකද බුදුහාමුදුරුවෝ කියනවා මගේ හිත මට කී කරුයි. එය මිදුණු සිතකි දිගු කලක් සම අතිම වඩනු ලැබේ. මනමින් দমনය කර ලද්දේ. ඒ නිසා ඇති වෙන්න වහින්න. මට ගෑනු නෑ කීකරු කරගන්න. මට දරුවොත් නෑ කීකරු කරගන්න. හිත කීකරු. ඒ හොඳටම ඇති වෙන්න වැහපන්. දැන් මේ මොකද්ද බුදුහාමුදුරුවෝ කියන්නේ? අරයාගේ හිත කඩනවා. එයාගේ කසාදේ කඩනවා. එයාගේ දරු ස්නේහය කඩනවා. දන්නේ. දැන් ඊට පස්සේ තව ඒවයි කියනවා. මම මගේ රැකියාවෙන් තමයි කන්නේ බොන්නේ. මගේ දරුවෝ සැමෝම නිරෝගී. ඒ කියන්නේ ඒගොල්ලෝ ලෙඩ දුක නැහැ. ඉතින් සාමාන්‍ය දරුවෝ එනෝ අංග විකලයි, ඩයබටික්, කොලෙස්ටරෝල්, පිළිකා. ඉතින් ඉවරයි නේ පවුල. දැන් මෙයාට එහෙම ලෙඩකුත් නැහැ. දරුවෝ නිරෝගී. ඔගේ කිසිදු වරදක් මම අහන්නේ නැහැ. ඒ දරුවෝ වුණත් කවුරුවත් මිනිස්සු ඒගොල්ලන්ට වැරදි කියන්නේ සමහර අය ඉන්න කොලෙස්ටරෝල් ඒව මේව නැහැ. හැබැයි වැරදි ගොඩක්. අර කොණ්ඩේ වගේ කොච්චරද? ඒව මොකුත් නැහැ. ඉතින් ඒ වුණා ඒ නිසා මේ මනුස්සය සාර්ථකයි හැම පැත්තෙම. ඒ නිසා අය කියන ඇති වෙන්න වහින්න. දැන් ඔයලගේ පතර ජීවිතේ මේක නොවේද? දරුවෝ ටික කීකරු කරගෙන, බිරිඳ කීකරු කරගෙන, ගේ හොඳට හදාගෙන, වාහනයක් අරගෙන ඉන්න ඒක එහෙම සාර්ථක ජීවිතයකට නේ කැමති. මෙයා ඒකේ සාර්ථකයි. ඒ නිසා අය කියන වහින්න කියලා. ඔයලා කියන වහින්න එපා. අපිට තාම ඒවා ඉෂ්ට කරගන්න තියෙනවා. වැඩට යන්න තියෙනවා. ඉස්කෝලේ යවන්න තියෙනවා.
කියන වලට බුදුහාමුදුරුවෝ කවි කියන්න බෑ තරගෙට. ඒ වල සාර්ථක වෙලා නැහැ. ඒ සාර්ථකයි කවි කියනවා. ඉතින් බුදුහාමුදුරුවෝ මම කාගෙන්වත් යැපෙන්නේ නැහැ. ඉටු කරගන්න ලද අරමුණකුත් නැහැ. මට ඉලක්කයකුත් නැහැ. ඉෂ්ට කරගන්න දෙයක්. ඔහේ ලෝකේ ඇවිදලා යනවා. මට චේතනාවකින් වැඩක් නැහැ. ඒ කියන්නේ මට බලාපොරොත්තුවකින් වැඩක් නැහැ. ඇති වෙන්න වහින්න. බලාපොරොත්තු නැති මිනිහේ මම ඒ නිසා වහින්න. දැන් එයාට මොකද වෙන්නේ? එතකොට එයා බුදුහාමුදුරුවෝ අඟට ඔහෙට බලාපොරොත්තු තියෙනවා. මට එහෙම එකක් නැහැ. අන්න බලන්න දැන් එයා බය වෙන්න එපයි. දැන් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වුණොත් ওই විදියට දිගට යනවා සංවාදේ. අවසානයේදී මොකද වෙන්නේ? එයයි කියනවා කෑ ගහලා කියනවා මෙන්න මෙහෙම කතාවක්. මෙන්න මෙහෙම දෙයක් කියන මොකද්ද? කෙත් තෙප් කණු නොසොල්ලන පරිදි හොඳින් වලලා ඇත. ඒ කියන්නේ වලවල් කියන ගෙවල් වල වලවල් හොඳට හාර එක ෆවුන්ඩේෂන් එක හොඳයි. රහන් මුංජලුන් අඹරු ඒවා. ඒ කියන්නේ හරකුත් බැඳලා තියෙන හොඳ අලුත් කඹ වලින්. පරණ කඹ කඩන් යන්න පුළුවන් නේ. වැස්ස වයින්කොට පරණ කඹ වලට මොකද්ද වෙන්නේ? ඒවා තව බුරුල් වෙලා කැඩන්න පුළුවන්. කඩලා උෂබයන්ට යන්න පුළුවන්. නමුත් මෙයයි කියන මගේ එහෙම හරක් යනවා කියලා මට බයක් දැනෙන්නේ නැහැ වැස්සට. මොකද අලුත් කඹ. ඒවා හොඳින් වෙලා ඇත. දෙන්නුන්ටද ඒවා කඩාගත නොහැකි වන්නේ. ඒවා හොඳට වෙලලා තියෙන අර කණු වල වැස්සම කණු බුරුල් වෙනවා. නමුත් මෙයා ඉඳපු කණු බුරුල් වෙන්නේ මේවා හයියමත් අලුත් කණු. මාර කතාවක් කියන්නේ. එයාගේ කරන රැකියාව සාර්ථකයි. නේ? එයා කියන කෑ ගහලා කියන ඔබ වහන්සේ වගේ නෙවෙයි මම ඇති වෙන්න වහින්න. මම ශක්තිමත් මිනිස්සෙක්. බුදුහාමුදුරුවෝ කියන මෙහෙම බන්ධන සිඳ දැමු වෘෂභයක මෙන්ද මමත් හරකෙක් තමයි ඔක්කොම බන්ධන කඩපු. බුදුහාමුදුරුවෝ කියන මමත් හරකෙක් වෘෂභ රාජෙක්. හැබැයි බන්ධන ඒක රැහැණකින් බැඳලා නැති. දැන් අපි බුදුහාමුදුරුවන්ට හරකයි කිව්වොත් ඔහෙලා මොකද්ද කියන්නේ? ඔයාලා බයි නෝ බුදුහාමුදුරුවෝ කියන තමන් ගැන. බන්ධන කඩපු වෘෂභ රාජෙක්. රසකින්ද වැලක් කඩා දමු හස්තියෙක් මෙන්ද. අන්න බුදුහාමුදුරුවෝ තව ඇතාටත් උපමා කරගන්නවා. කඩදාම් වැල් කඩපු මට රසකින්ද වැල් කඩන එක කච්චද්ද. ඇතෙට රසකින්ද වැලකින් බැන්දොත් මොකෝ වෙන්නේ? අර ඇත්තු බඩ යටින් ගෙනියන්නේ අපලෙට. අන්න ඒක වෙන්නේ. රසකින්ද වැල් වලින් බැන්දොත්. මිනිසුත් මේ තරම් මෝඩයෝ. මේ බලන්න මෝඩ මිනිස්සු ඔහෙලා තාම හඳහන් තියාගෙන ඕව විශ්වාස කරගෙන දැන් එක මිනිස්සේ පෙරදිලා දැන් ගෙදර ගිහලා පාසි කුඩා නාලා සතුටින් ඉන්නවා. හඳහනට පින් සිද්ධ වෙන්න. ඔයාලා තාම මේව අල්ලගෙන ඉන්නවනම් පව්. ඊළඟට මොකද වෙන්නේ? තවත් කට්ටිය මොකද අරහක් ඉන්න දරුවෝ නොදන්න දරුවොත් බඩ යටින් අරගෙන ගිහිලා අපලේ දුරු කරගන්න පාගල මැරුම් කනවා. තාමත් ඔයලා ඇත්තුන්ගේ බඩ යටින් බලාගෙන අපල දුරු කරන්න ඉන්නවනම් ඒ තරම් මෝඩකමක් තවත් දේවාලේ ගානේ ගිහිල්ලා අර පිළිමොල්ට කංකේන්ද්‍රි ගානවනම් ඒ තරම් මෝඩකමක් තවත් යකෝ අර පිළිමොල්ට උදව් කරන්න පුළුවන්ද? පොඩක් කල්පනා කරන්න. මිටියකින් ගහුවා කඩලා යනවා. ඉතින් කොහොමද අපිට උදව් කරන්නේ? මිටියකින් ගැහුවා කඩලා යනවා. කතරගම දේවාලේ කතරගම පිළිමෙට මිටියක් අරන් ගැහුවා මොකෝ වෙන්නේ? නැත කඩාගෙන වැටෙනවා. ඉතින් ඇයිට පුළුවන් අපිට උදව් කරන්න? ඒවට කඩන්න දෙන්නේ නැති වෙන්න දොරවලුත් දාලා කොච්චර බයෙන්ද ඒගොල්ලෝ ජීවත් වෙන්නේ? බලන්න කාලි කෝවිල වහන දේවල් දාලා මිනි ඔලු අතේ තියාගෙන ඉන්නේ. දොර වහලා තින්නේ යයි කියලා, කඩයි යයි කියලා. ඉතින් අපිට පුළුවන් ද පිට වෙන්න? අර බුදුහාමුදුරේ පබ්බත වන රුක්කාන්. චේතන පර්වත, රුක්ෂ මුල, චෛත්‍ය, ගල් කොහෙන්ද මිනිසුන්ට පිට වෙන්නේ? ඒවා හොයාගෙන යන මිනිසුන්ට සරණ නැහැ. නැතේ කිසිම සරණක් නැහැ. එනවල මෙච්චර මාර්ගය අහලා තාම මේ පටු චින්තනයේ ඉන්නවනම් පිළිමයකට අපිට උදව් කරන්න පුළුවන්. අලියෙක්ගේ බඩ යටින් ගියාම සම්පත් ලැබෙනවා. හක් ගෙඩියක් ගෙදර ගෙනත් තියාගත්තම හරියනවා. මුද්දේකට කාකණීලයක් දැම්මම හරියනවා. කාකණීල යන කාක්කෙක් කොටා ගත්තම හරියනවා. ඌ කොටනකොට සිය උපදිනවා. ඒ වගේ පටු චින්තනයක ඉන්නවනම් මාර්ගය අහලා වැඩක් නැහැ. ඒවට පටු හිස් බොල් චින්තන. ඒක කියන්නේ ධර්ම මාර්ගය යන්න හයියක් නැති. ප්‍රතිවෘත දෙකල් ධනයිරණ එකතු කරගන්න බය. එහෙම අයට නම් ඒව හොඳයි. ඒ කියන්නේ අපි ඒව අයින් කරන්න ඒව තියෙන්න ඕනේ ඒ වගේ අයට. බොල් මිනිස්සුන්ට.
ගල් පිළිමයයි බොල් පිළිමයයි. ඔයාලා ගල් පිළිමයක් වෙනවද බොල් පිළිමයක් වෙනවද? බොල් පිළිම නම් ඒවට යන්න. මැටි වලින් ඉල්ලන්න ලැබුණ කියලා සතුටු වෙන්න. හඳහණයෙන් බලන්න ලැබුණ කියලා සතුටු වෙන්න. අර ලාපින් බුද්ධ ගෙනත් තියාගන්න ලැබුණ කියලා අර තියෙන්නේ හැමතැනම චීන අකුරු ගහලා ගෙනත් තියලා සතුටු වෙන්න. අන්න අලුත් එකක් ඇවිල්ලා ලෝකෙට ආදරය කරන මිනිස්සෙක් ඇවිල්ලා හග්ගෙඩි අරගෙන මුතුමැණික් අරගෙන ගෙනත් තියලා සතුටු වෙන්න. මුදු දාගෙන මේ ළඟ තියෙන්නේ. මුදු දාගෙන සතුටු වෙන්න. ඒවා සතුටු වෙන්න, එහෙම සතුටු වෙන්න පුළුවන් සිත හයිය නැති මිනිස්සෙට. තමන්ගේ හිතට හයියක් නැත්තම් ඒවා කරාට වරදක් කරන්න ඕන. නැත්තම් මොකද ඒවෙන් හරි හිතට පොඩි ගැම්මක් එනවනේ. ඒ නිසා ඒවා කරගන්න. හැබැයි හිත හයිය මිනිසුන්ට විතරයි මාර්ගය යන්න පුළුවන්. බණ අහන්න පුළුවන් පඬරැල් වලටත්. කළු ගල් වෙන්න පුළුවන් මාර්ගය යනකොට. සේලෝ යතෝ ඒක ගනෝ. යතින්ද කීලෝ පටවෙන් සිතෝසිය. එහෙමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයන්ට කිව්වේ ගල් කණු කියලා. පඬරැල් කියලා නෙවෙයි. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයන්ට කිව්වේ විමර්ශන බුද්ධියක් තියෙන. මොකද්ද කියන්නේ? බුදුහාමුදුරුවෝ තරම් තවත් ශාස්ත්‍රූ කෙනෙක් නැහැ. මොකද්ද? අන් දර්ශන වලට කණේ පාරක් ගහපො. පුදුම කණේ පාරක් ගැහුවේ. ඒ කණේ පාර ගහන තම දර්ශනය උගසට තිව්වා. වැඩක් නැහැ කියලා කිව්වා. මොකද්ද දුන්නේ කාලාමයන්ට? පොතෙන් ආව කියලා ගන්න එපා. නේ සම්ප්‍රදාය කිව්වා කියලා ගන්න එපා. ගුරුවරයා කිව්වා කියලාත් ගන්න එපා. එහෙම තර්කයට ගැලපුණා කියලා ගන්න මා තක්ක හේතුව. එතකොට අනිත් ඔක්කොම කරනවායි කියලා ගන්න එපා. තමන් ප්‍රත්‍යක්ෂ කරලා පිළිගන්න. ප්‍රත්‍යක්ෂ කළා ඉතින් ඔයාලා දේවාල ගානේ වඳින්න යන්නේ අනිත් අය කියන නිසානේ. ඔයාලා දන්නේ නැහැ මේක ඇත්තද බොරුවක්ද කියලා. ඔයාලා අලින්ගේ බඩයට යන්නේ ඇයි මිනිස්සු? අනිත් අය කොල්ලත් කියලා තියෙනවා අපලේ කියලා. ඒක පරම්පරාවෙන් එන එක. ඔය හඳහන අරගෙන ගියාම හරියනවා අපලේ දුර වෙනවයි කියනවා. ඒක පරම්පරාවෙන් ඔයාලා චෙක් කරලා බැලුවේ නැහැ. සාමාන්‍ය කාලයක් එක්ක හැමදේම වෙනස් වෙනවා. ඒක තේරුම් ගන්න මිනිසුන්ට මොලයක් තියෙන්න ප්‍රඥාවක් තියෙන්න ඕන. ඕනේ හඳහනේ අද හොඳ වෙනවා කියනවා පිළිගන්න පුළුවන්. එයයි කියන කාලයක් ඉන්න. කාලයක් ගියාම ඕන ප්‍රශ්නයක් අඩු වෙනවා. ඒක තේරෙන්නේ නැද්ද එක්ස්පීරියන්ස් වලින් ජීවිතේ. දැන් අද බැන ගන්නවා. අද බැන ගන්නකොට හඳහනේ බලලා මල තියව ගමන් අද තරහ නිවෙනවන අවුලක් නැහැ. සම්දිට්ටිකයි. ඒගොල්ලෝ කියනවා සති 3ක් විතර ඉවසන්න අවුරුද්දක් ඉවසන්න ඔක ටික අහන්න දෙයක් කාලයක් එක ඔක්කොම විසඳෙනවා. ඒක එක්ස්පීරියන්ස් වලින් තේරෙන්න ඕන. ඒක හඳහනෙන් තේරෙන්න ඕන දෙයක් නෙවෙයි. ඒකට ඊට පස්සේ මොකද හොඳ වුණාම අපි ක්‍රෙඩිට් එක දෙන්නේ මොකද්ද? අර කාලය විසින් හිත අලුත් වෙච්ච එකට නෙවෙයි. මොකද්ද? තකතිරු බූරුකමට හඳහනට ක්‍රෙඩිට් එක දෙනවා. ඒවයි කාකණීල මුද්ද බලඳකපු ගමන් සෞභාග්‍ය දා උදා වෙනවනම් ඒක ආයෙත් දාන්න ඕන. හරිනේ? දාපු ගමන් හරියනවා. ඒගොල්ලෝ කියන කාලයක් එක හරියනවා. ඉතින් කාලයක් එක හරියනෝනේ ඕන කෙනෙක්ට. කාලයක් එක වර්ධින ඕන කෙනෙක්ට. ඔය දෙකම වෙනවා. ඒක තේරුම් ගන්න ප්‍රඥාවක් තියෙනවනේ. මොකක්ද තියෙනවනේ? ප්‍රඥාවක්. පිළිම වගේ මැටි නම් බොල් නම් මේක තේරුම් ගන්න බෑ මාර්ගය යන්න බෑ. එයායිකව ඇති වෙන්න වහින්න කියලා බුදුහාමුදුරුවෝ ඇති වෙන්න වහින්න. මම ගවයෙක් නිදහස් වෙච්ච රසකින්ද ගලක් කඩා දාපු හස්තියෙක් වගේ මම යලිත් ගැබත් තුලට එන්නේ නෑ. ඇති වෙන්න වහින්න මට කිසි ප්‍රශ්නයක් නෑ. කිව්වා විතරයි ධාරානිපාත වෙයි කඩාගෙන වැටුනේ. ඒ වෙනකන් වලාකුළු පිරලා තියුනේ රෑ. තාම වැස්සේ නෑ. බුදුහාමුදුරුවෝ අරක කිව්වා විතරයි මොකද වෙන්නේ? දිය බින්දු හයියෙන් කඩන් වටේන වැටුණා. අර දැන් මේ දකුණු පළාතට වැහලා චමින්දලා ගෙදරත් අඩි 3ක් උසට වතුර දාලන්නේ වගේ. වහින. එතකොට මොකද වෙන්නේ? ඔන්න ඔය වගේ වහින්න ගත්තා. වහිනකොට අරයාගේ වයිපුත් මේවා අහගෙන හිටියේ. දෙන්නම කල්පනා කරන වැස්ස වහිනකොට දැන් ඒගොල්ලෝ කියපු එකට ප්‍රතිඋත්තර දෙය කල්පනා කරන්න ගත්තා. බුදුහාමුදුරුවෝ කියලා දන්නේ අර එගොඩ ඉන්න කෙනා කිව්වා වහින්නේ කියලා. දැන් වහිනෝ. එයා කිව්වා වැස්සට එයි බය නැහැ කියලා. දැන් ගඟේ වතුර වැඩි බයද නැද්ද? ගින්නේ ගඟප්පාමුල වෙන කොහෙවත් නෙවෙයි. අස්සන්නේ ගබඩා තියෙන ගඟපාමුල බයද නැද්ද? දැන් බයයි. බය වෙනකොට කිව්වා දැන් කිව්වා සිංහය වගේ වහින්න කියලා. දැන් ඔන්න වහිනෝ. දැන් මොකෝ කරන්නේ? පැයයි දෙකයි වැස්සා, තුන්වෙනි පැයෙත් වැස්සා, හතරවෙනි පැයෙත් වැස්සා. එල්ලි වෙනකන් වහිනෝ. වහිනකොට මොකටනේ ගෙන් අඩියක් වතුර පිරුණා. දැන් තමයි බුදුහාමුදුරු කිව්ව රංගේ තේරෙන්නේ.
බය නැහැ කිව්වා. නිදහස් කිව්වා. ගෑණි කීකරුයි කිව්වා. අස්සන්ගේ සෙවිලි කොල්ල කිව්වා. දැන් මොකෝ වෙන්නේ? ඇත්තටම බය නැති කවුද? බුදුහාමුදුරුවෝ. දැන් මේගොල්ලෝ ඒ චින්තනයේ කල්පනා කරන්න ගත්තා. මොකද වෙන්නේ? ගේ යට වුණා. වී පා වුණා. දරුවෝ ඈතට දිව්වා ගංගා වතුරෙන් බේරෙන්න. ගේ ටික ටික කඩාගෙන වැටුණා. ඒ දෙන්න hina වුණා. එච්චරයි. ඔයලා ඉතින් ඒ දෙන්න ඇඬුවයි කියලා අඬන්න නම් බුදුහාමුදුරුවෝ එන්න ඕනේ. තනියෙන් අඬා ගන්න බැරියි. බුදුහාමුදුරුවෝ අඬවන්න නෙමෙයි මොකද්ද? ආදරේ කොල්ල යන්න. කීදිය වෙනස් එච්චරයි. ගේ කඩාගෙන යනකොට ඒගොල්ලෝ අප්පුඩි ගැහුවා. ඇයි? ඒගොල්ලෝ ඒවලට පටිසෝතගාමි චින්තනය ප්‍රත්‍යක්ෂ කළා. බුදුහාමුදුරුවෝ රෑ ධන ඒගොල්ලෝ ධන කිව්වා බුදුහාමුදුරුවෝ ඍණ කිව්වා ශුන්‍ය වුණා හිත. ඔයාලා දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කරේ මොකද්ද කියලා. ඒගොල්ලෝ එක පැත්තකට charge කරගෙන ගියා. බුදුහාමුදුරුවෝ අනිත් පැත්ත මොකද කරගෙන? charge බස්සගෙන ගියා. දැන් අපි අපේ charge බහින්න කවුරු හරි ආව මොකද කියන්නේ? තමන්ගේ අදහස විරුද්ධයි. දැන් ඔයලා කියනවා රනිල් හොඳයි. තව කෙනෙක් කියනවා මහින්ද හොඳයි. හරි හරි. මේ දෙක ගැටුණට පස්සේ ශුන්‍ය වෙනවා. කවි වෙලාවක හරි. හැබැයි පර්ණේ තියෙන්නේ ප්‍රතිවිරුද්ධ මතය දරන කෙනා යකෙක් කියලා තමයි ඔයලට පේන්නේ. අන්න ඒකයි. දැන් තමන්ගේ අදහසට එක රෑ අර වැස්ස වහිනකම්ම පෙරුනේ කවුද? අර ඇවිල්ලා යකෙක්. ඌ අපේ නිදහස නැති කරන්න ඇවිල්ලායි කියලා. වැහැලා අඩිය දෙක ඉස්සෙලකොට තමයි ආවේ. ඇවිල්ලා තියෙන්නේ කවුද? දෙවියෙක්. බ්‍රහ්මෙක් නෙමෙයි බුදු කෙනෙක්. ආදරයට ආවේ කරුණාවට ආවේ. මොකද බැරි වෙලාවත් බුදුහාමුදුරුවෝ මහීකන්තරේ ආ පැත්තේ රෑ ආවේ නැත්තම් මොකද වෙන්නේ? ඒ ගං වතුරට පැනලා මැරෙන්න අර වෙන දෙයක් නෑ ඔක්කොම දාන්නේ එකපාර විනාසයි. හදපු අලුත් ගේ විනාසයි. ගවයෝ මැරිලා පා වෙනවා ගඟේ. බැඳපු ගවයේ උන්ට පීන ගන්න බැරුව. කණු ගැලවිලා නාවනම් විනාසයි. නමුත් ඒ ඔක්කොම ගහගෙන යද්දි hina වෙනවා. කවුද hina ඇස්සුවේ? බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ ඒගොල්ලෝ එළි වුණා. එළි වෙනකොට ඔක්කොම ගහගෙන යනවා. කිව්වා ඒගොල්ලෝ hina වෙලා අනේ අපි දැන්නේ දන්නේ බුදුහාමුදුරුවෝ ආවයි කියලා. එහෙම තමයි කිව්වේ. කිව්වා බුදුහාමුදුරුවනේ අපි දෙන්නම කැමති ඔබේ වහන්සේගේ පස්සේ යන්න නෙවෙයි එන්න බුදුහාමුදුරුවෝ එන්න. එතකොට මාරයා මතු වුණා. කවුද මතු වුනේ? ඇයි යන්නේ? මේ වැස්සට අහුවෙච්ච නැති කුඹුරු කොච්චර තියෙනවද? ඔයාලා අරහේ කුඹුරු තියෙනවනේ. දරුවොත් කීකරුයිනේ, බිරිඳත් කීකරුයිනේ, සැමියාත් කීකරුයිනේ. ගෙවල් කීයක් හදන්න බැරිද? ඇයි යන්නේ? ඔයයිගේ පස්සෙන්. මාරේ කියට අර සිතන රටාව වෙන මොකක්වත් දැන් එයාලට යන්න හිත දෙන්නේ නැහැ. අවබෝධ වුණා. කොහොමද සෝතාපන්න වුණා. හැබැයි කියනවා මොකද්ද? දරුවෝ කීකරුයිනේ, ගෙවල් හැදිලානේ. ඒව හදන්න පුළුවන්නේ යන්න එපා. මෙහෙමයි මාරේ කියන්නේ. කොහොමද කියන්නේ? පුතුන් ඇති තැනත්තා පුතුන් නිසා සතුටට පැමිණෙනවා. කවදාකාරි පුතු ලොකු වුණාම අපිට හොඳට යන්න පුළුවන්. යන්න පුළුවන් වෙනකොට මොකද කසේරුකා බින්දිලා. පුතු ලොකු වුණාම පුතු ඇති තැනත්තා පුතු ලොකු වුණා සතුටු වෙනවා. ගව ඇති තැනත්තා ගවයන් නිසා එලසම සතුට කිරි දුන්නම වැඩ කොල්ල දුන්නම සතුටුයි. මිනිසෙකුගේ සතුට වනාහි වස්තුව ලැබීමෙන් ඇති වෙන දෙයක්. මිනිසුන්ට සතුට තියෙන වස්තුව තිබුණොත් වස්තුවෙන් තොර පුද්ගලයාට සතුටක් නෑ කියලා මාරයා කිව්වා. ඒ දෙන්න බුදුහාමුදුරුවෝ ඒගොල්ලෝ අතරට ඇවිල්ලා. ඒ ආව මනුස්ස වේශයක් අරගෙන. ආපු ගමන් කිව්වා මොකද්ද? යන්නනේ හදන්නේ මේ ඇත්ත යන්න එපා. ඔක්කොම අත්තරින්න වෙනවා මේ ඇත්ත එක ගියොත්. එතකොට මොකද වෙන්නේ? පුතු ඉන්න කෙනාට විතරයි සතුට තියෙන්නේ. ගවයෝ ඉන්න කෙනාට තමයි සතුට තියෙන්නේ. සල්ලි තියෙන කෙනාට තමයි සතුට තියෙන්නේ. ගෙවල් තියෙන කෙනාට තමයි සතුට තියෙන්නේ. වාහන තියෙන කෙනාට තමයි සතුට තියෙන්නේ. ඒව හොයාගන්න දැන් ඔයාට ගොඩාක් ශක්තිමත් මිනිස්සු ඉන්නේ මේ ඇත්ත එක ගිහිල්ලා සතුට නැති කරගන්න එපා. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ ඔකනේ. අපේ පස්සෙන් එන්න බැරි. ඇයි එන්න බැරි? හිත කියනවා ඒවෙන් සතුටක් තියෙනවා. ඒවයි යුතුයකම් තියෙනවා. ඒ නිසා එන්න එපා යන්න එපා. ඉන්න. මාරයට අහුවෙලා ඉන්න මරණකම ඉන්න. ඊටසේ බුදුහාමුදුරුවෝ මෙහෙම කියනවා පුතුන් ඇති තැනැත්තා පුතුන් නිසා ශෝක වෙයි. ඇත්තද බොරුද? දැන් අම්මලාට පුතු ඉන්න උන් හින්දා සතුටද වැඩි ශෝකයද වැඩි? ඇත්ත කියන්නේ උගන්නන්න ඕන.
කවන්න ඕන, ඉස්කෝලේ ගෙනියන්න ඕන. ඊට පස්සේ දඩබ්බර වැඩ කරාම විඳවන්න ඕන. කොණ්ඩේ වගේ හදාගත්තම ගල් වලින් පාර ගන්න ඕන. මොන කරදරයක්ද? බැඳලා බිරිඳලා වෙනස්කම් කරනකොට අම්මට විඳ සතුටක් තියෙනවද? සතුටක් නැහැ. සතුටක් නැහැ. පුතු නිසා සතුටක් නැහැ. පුතු නිසා තියෙන්නේ මොකද්ද? ශෝකයක්. ගවයන් නැති තැනත්තා ගවයන් නිසා එසේම ශෝක වෙයි. අද කාලේ ගැලපෙන විදිහට වාහන නැති තැනත්තා ඒ හින්දාම ශෝක වෙනවා වගේ. ඕවා සර්විස් කරන්න ඕන. ඊට පස්සේ ටයර් දාන්න ඕන. හැප්පුණොත් පොලිසි ගානේ යන්න ඕන. මොන සතුටක්ද? වද්ද ගන්න නැතුව පාරේ ගෙනියන්න ඕන. මොන බයක්ද? අපි හිතනවා සතුටක් තියෙයි කියලා. ඉතින් ඒක නිසා මිනිසෙකුගේ ශෝකය වනායි බඩු භාණ්ඩ වැඩි කර ගැනීමෙන් ඇතිවන දෙයකි. පුත්තු වැඩි නම් ශෝකෙ වැඩි. ගවයෝ වැඩි එක අවබෝධයක් නැතුව කාට හරි මේව වැඩි වුණොත් මොකද ඒව ඇලෙනවා. ඇලුනහම ශෝකය වැඩි. අවබෝධයක් තියෙන කෙනා ඇලෙන්නේ නැහනේ. ඒව ඇලෙන්නේ නැහැ. අවබෝධයක් නැතුව වැඩි වුණොත් මොකද වෙන්නේ? ඉවරයි. උපදි වලින් තොර පුද්ගලයා ශෝකයටපත් නොවේ. ඒ කියන්නේ මොකද්ද? ඒවට බැඳෙන්නේ නැත්නම් ඒ මාර උගුලට අහු වෙන්නේ නැත්නම් ශෝකයටපත් වෙන්නේ නැහැ. මොකද්ද මාර උගුල? ඔයලගේ මනස ගැන මේ කියන්නේ. මනස ඕවල් බැඳිලා තියෙන්නේ මනසට. මනසට ඕව පටිබද්ධ වෙලා තියෙන්නේ. මනස ඔයින් එහාට පණින්න දන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඕව මනසින් අත්හරිනතුරු මොකද්ද වෙන්නේ? ශෝකය මිස සතුට. අපි කියන්නේ මේ නිදහස සතුට ගැන. ඒ සතුටටපත් වෙන්න ඒ දේවල් මනසින් අත්හරින්න ඕනේ. ඒ අත්හරින්න නම් මාරය කියන දේ නොකර බුදුන් කියන දේ කරන්න ඕන. අර දෙන්න ජය ගත්තා. ඒගොල්ලෝ කිව්වා කමන්නේ. ඒගොල්ලෝ ඕන දෙයක් කරගනි. අපි යනවා මෙයාගේ පස්සේ කියලා බුදුහාමුදුරුවෝ පස්සෙන් ගිහලා නොබෝ කලකින් අරහත්වය සාක්ෂාත් කළා. පරම සතුටටපත් වුණා. පරම සතුටටපත් වුණා. මොකද්ද කියන්නේ? අද පොය දවසක්. ඒ පොය දවසේ මාර්ගය කිව්වා. මොකද කිව්වේ? මාර්ගය කිව්වා කතාත් කිව්වා. කතාවක කිව්වා. වලක් විලක් කරන්න හැටි කිව්වා. ගෙබ්බට එන ලියුම් වල ඇඩ්‍රස් එක වෙනස් කරන්න හැටි කිව්වා. බුදුහාමුදුරුවෝ මිනිසුන්ට ආදරය කරන විදිය කිව්වා. බැටරි විනාශ කරන විදිය කිව්වා. ශුන්‍යතාවය ගැන කිව්වා. මොකද්ද කිව්වේ? ශුන්‍යතාවය. මේ සුත්ත නිපාතේම තියෙන තවත් සූත්‍රයක් පාරායන වගේ. අන්න ඒක මේ අපි කියන කතා කියනවා. ඒක අජිත සූත්‍රය මේ පාරායන වගේ පටන් ගන්න මේක ලස්සන සූත්‍රයක් පාලිත් එක්ක කියලා මාර්ගය හොඳට පෙන්වන්න පුළුවන් දෙයක්. එතකොට මේක අද වෙලාවමදි ඒ අජිත තිස්ස මෙත්තේය මොගරාජ ඔය වගේ ගොඩාක් අය ආව බුදුහාමුදුරුවෝ ගාවට ප්‍රශ්න අරගෙන 16 දෙනෙක් ආවා. ඒ 16 දෙනා තමයි අජිත, තිස්ස, මෙත්තේය, පුන්නක, මෙත්තගු. එතන ගියාට පස්සේ කවුද? දෝතක, උපසීවක, නන්දක ඔය වගේ අය ආවා. හේමක, චත්තුපන්නි නේද? උදයමාත, මොගරාජ, පෝසාල ඔය වගේ ආවා. ගොඩාක් අය ආවා ප්‍රශ්න අරගෙන. ඒ ප්‍රශ්න අරගෙන එනකොට මුලින්ම ප්‍රශ්න ඇහුවේ අජිත. එයාට බුදුහාමුදුරුවෝ උත්තර දීලා එයි මොකද උනේ? ශුන්‍යතාවයටපත් වුණා. නිදහස් වුණා, රහත් වුණා. ඊපස්සේ මොගරාජ කියලා කෙනෙක් හැමතිස්සෙම ප්‍රශ්න අහනවා. මොකද්ද? මේ ලෝකයේද පරලෝකයේද දෙවියන් සහිත බ්‍රහ්ම ලෝකයක්ද තීනවලු. කීර්තිමත් ගෞතමයන් වහන්සේගේ දෘෂ්ටිය මම නොදනිමි. අපි අහලා තියෙනවා මේ ලෝකයක් කියලා එකකුත් තියෙනවා. පරලෝකය කියලා එකකුත් තියෙනවා. දිව්‍ය ලෝකය කියලා එකකුත් බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා. මම කැමති මේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, പ്രേත ලෝක, නිරය ගැන බුදුහාමුදුරුවෝගේ දෘෂ්ටිය දැනගන්න. මට කියන්න. කවුද අහන්නේ? මොගරාජ. මොගරාජ කියන්නේ පැවිදිලා රහත් වුණාට පස්සේ ශ්‍රාවක තනතුරක් ලැබිච්ච කෙනෙක්. ඒ කියන්නේ මොකද්ද? සම්බුද්ධ රාජ්‍යයේ ඔටුනු පළඳපු කෙනෙක්. මොකද්ද දාපු ඔටුන්න? මොකද්ද? දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ බුද්ධ රාජ්‍ය හදලා ඒක විශාල වැඩක් කරපු සෙන්පතියෙක්.
ඒ කියන්නේ මේ ආර්ය මාර්ගය ලෝකෝත්තර මාර්ගය මිනිස්සු අතරට ගෙනහිලා මේ මිනිස්සු නිදහසටපත් කරන වැඩ කොටසේ වැඩිපුර කොටසක් බුදුහාමුදුරන්ට පස්සේ කරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. මිනිස්සුන්ගේ නිදහස් භාවනිය වැඩියෙන්ම කතා කරේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ප්‍රඥාවන්තයන් අතර අගතැම්පත්. දැන් අදටත් ඊතර වෙන්න තියෙන ප්‍රඥාව වෙන මොකකින්වත් ඒකෙන් අග්‍ර සාරිපුත්ත. ඊළාට මිනිස්සුන්ගේ නිදහස වෙනුවෙන් වැඩියෙන්ම කැපවෙච්ච කෙනා තමයි කවුද? මොග්ගල්ලාන. එයයි දෙක. මොකද දෙවි බඹුන්ගේ නිදහස වෙනුවෙන් කැප වුණා. දැන් සම්බුද්ධ රාජ්‍යයේ ඔටුනු සම්බුද්ධ රාජ්‍යයට එන අයට තියෙන ඩියුටි එක මොකද්ද? මනුලව එකක් විතරක් දෙව් බඹුන් ඒ මානසිකත්වවල ඉන්න අය පවා නිදහස් කරන්න ඕන. ඒතකොට දැන් සාමාන්‍ය ලෝකෙ විප්ලව තියෙනවා. මොකද්ද විප්ලව? චේ ගුවෙරා විප්ලවයක් කරා. මාවේ සේතු විප්ලවයක් කරා. ඊළඟට සිංගප්පූරුව හදපු කවුද? ලී ක්වාන් යූ විප්ලවයක් කරා. ඊළඟට මාතීර් මොහමඩ් ඊට රටේ විප්ලවයක් කළා. ඒක හදාගත්තා. විප්ලව කරානේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ විප්ලවකාරී ඒගොල්ලෝ විප්ලව ජයගත්තා. ඒවෙන් යමක් යහපතක් වුණා. දැන් ඒගොල්ලෝගේ විප්ලව තියෙන මනුලව විතරයි. මනුලව විතරයිද? මනුලව. ඒවෙන් මිනිස්යන්ට తాවකාලික සපතක් එනවා. එච්චරයි. සදාකාලික සහනයක් මේ ලෝකේ බුදුවරුන්ගේ ශ්‍රාවක විප්ලව කරනවා. බුදුහාමුදුරුවෝ ඇතුළුව. ඒ විප්ලවය දෙව්ලොව බඹලොව දක්වා ඇදිලා යනවා. චක්‍රාවාට දසදහස් ගානක මේ විප්ලවය සිද්ධ වෙනවා. දැන් මේ පෘථුවියේ මාර්ගය පහළ වුණා. මේ චක්‍රාවයට තියෙන පෘථුවි 18 මේ පණිවිඩය යනවා. ඔයාලා දන්නේ. ඒ කියන්නේ මේ හැම මනෝභාවයකම මේ චක්‍රාවාට ඉන්න ප්‍රඥාවන්ත මිනිස්සු නිදහස් වෙනවා. කවුරු හරි මාර්ගය හොයාගත්තොත්. එතකොට ඒ විප්ලවය ගෞතම බුදුන් පටන් ගත්තේ ඒ පටන් ගත්ත එකට පස්සේ වැඩිම බර දීලා කරේ සාරිපුත්ත මහරහතන්. ඒක නිසා ප්‍රඥාවෙන් අගතැන්පත් කරා. ඊට පස්සේ කවුද? මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. ඊට පස්සේ කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඊළඟට ආනන්ද මහරහතන් වහන්සේ. ඔය ආකාරයෙන් තමයි සම්බුද්ධ රාජ්‍යය ඔටුනු පළඳපු අය. ඒ සම්බුද්ධ රාජ්‍ය ඔටුන්නත් උන මොග රාජ. මොකද්ද ඒ දීපු තනතුර? මොකක්ද තනතුර? රාලු සිවුරු දරන්නන් අතර අගතැම්පත්. මොකද්ද කිව්වේ? රාලු සිවුරු දරන්න අතර අගතැම්පත්. එතන මේ මොකද මහා බර සිවුරක් දරපු කෙනෙක්ට මේ තනතුරක් දුන්නේ? ඒ මහා සිවුරක් බර සිවුරක් පොරව ගත්තම තනතුරක් ලැබෙන්නේ මොකද්ද මේ රහස? බුදුහාමුදුර 80 මහා ශ්‍රාවක දීලා තියෙන්නේ හරි පුදුම විදියකට. ඔයාලට නොදන්න රහස මේක ඔයාලා කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ. මොකද ප්‍රඥාවන්ත මිනිස්සු සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒගොල්ලන්ට නිදහස දෙනවා. සමහර අය කැමති රළු පරළු දැඩි මිනිස්සුන්ට. ඒ මිනිස්සු කැමති පෞරුෂත්වයට. ඒ පෞරුෂත්වයට කැමති අය මුගලන් මහ රහතන් වහන්සේ නිදහස් කරනවා. සමහර අය කැමති කැලේ ඉන්න අය. අන්න ඒ අය කාශ්‍යප මහ රහතන් වහන්සේ ගාවට ගිහලා නිදහස් වෙනවා. සමහර අය කැමති ගොඩාක් දන්න අයට. ඒ අය ආනන්ද හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා නිදහස් වෙනවා. බලන්න බුදුහාමුදුරුවෝ අල්ලලා තියෙන මනුලව ආයි හෙලවෙන්න බැරි වෙන්න. එයා කොහෙන් ආවත් නිදහස්. මොන ආකල්පෙ හිටියත් ඒකට එක්කෙනෙක් ඉන්නවා. ඒ අය තමයි අග්‍ර කරලා තියෙන්නේ. දැන් කවුරු හරි මිනිස්සෙක් ඉන්නෝ මේ දුෂ්කර ඇඳුම් අඳිනවට කැමති. එහෙනම් මිනිස්සුන්ගේ චින්තන තියෙනවනේ. සෙරෙප්පු නොදානවට කැමති. එහෙම තමයි මිනිස්සු මානසිකත්ව තියෙන මිනිස්සු ඉන්නවා. අන්න ඒ වගේ අයට මෝග රාජ හාමුදුරුවෝ ඉන්නවා. මෝග රාජ හාමුදුරුවෝ ගාවට ගියා ඊතර වුණා. ඇයි? ඒගොල්ලෝන්ගේ ගැළපෙන විදියට එයා ඉන්නවා. කොහොමද නිදහස් කරන්න හදපු බැටාලියන් එක? ලෝකෙම ඉවරයි. ලෝකෙ හිතන ඕන ක්‍රමයකට ඉන්නවා. සමහර අය කැමති ඔළුව පහත් කරගෙන කරුණාවෙන් ගැහුවත් නොගහන අයට. අන්න ඉන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ. සමහර අය කැමති ගහනවා නම් ගහනවා බයිනවා නම් බනිනවා පෞරුෂය මොකද්ද වෙන්නේ? අන්න ඉන්න මොග්ගලන් බෙල්ලෙන් අල්ලලා එළියට දාන්නේ. සමහර මිනිස්සුගේ කැමති. ඒතකොට මුගලන් මහ රහතන් වහන්සේ ගාවට ගියාම එයා විනාශ වෙලා එයා නිදහස් වෙනවා එච්චරයි. නිදහස් වෙන්න කලින් මැරෙනවා. මරලා තමයි නිදහස දෙන්නේ. ඔයාලා අමුතු කතා කියනෝනේ තේරෙන්නවද මන් දන්නේ නැහැ. මොගරාජ හාමුදුරන්ට දුන්න තැන්පත් බව රළු සිවුරු දරන්න අතර අග තැන්පත් ඒ එහෙම දුන්නේ මොකද මිනිස්සු කැමති මොකද ඒවා අඳගෙන ඉන්න අයට
ඉතින් අන්න දුන්න ඒ වගේ අය එහෙම ඉන්න ඕන සාසනේ. ඒ අය ඉන්න ඕනේ ඒ වගේ චින්තන තියන අය ඉන්න නිසා. ඒගොල්ලෝගේ චින්තනය කඩන්න ඕනේ එහෙම ඉඳලා. දැන් ඔයලගේ චින්තනය කඩන්න ඕනේ ඔයලට ගැළපෙන විදියට ඉඳලා. නොගැලපෙන විදියට આવොත් චින්තනය කඩා ගන්න එන්නේ නැහැ. දැන් කවුරු හරි දායකයෙක් ඇවිල්ලා මට කියනවා හාමුදුරනේ දෙවුර වහලා යන්න ඕන මේ ගෙදරට බිම බලාගෙන යන්න ඕන නැත්තම් මේගොල්ලෝ දාන්නේ දෙන්නේ. ඒතකොට මම මොකද්ද කරන්නේ? මං ඉස්සෙල්ලම ගේ කිට්ටුවට ගිහින් වාහනෙන් බැලලා දෙවුර වහ ගන්නවා. ඒක පාත්‍රයක් ගන්නවා. අරගෙන කරේ දාලා මොකද කෙස් වැඩි නම් චමින්දට කපපන්. ඔක්කොම ටික. මෙයාට එයාගේ චින්තනය ඒක. ඊට මොකද වෙන්නේ? ඒ ටිකක් කපා ගන්නවා. කපාගෙන ගෙදරට ගියාම පූසෙක් කොර පූසෙක් වගේ ගෙදෙට්ට කොට වෙනවා. මොකද අර මගේ ස්ටයිල් එකට ගියොත් එයාගේ ධර්මයට එයාගේ හිත කඩන්න බෑ. ඊට පස්සේ එයා ටික කාලයක් ගියාට පස්සේ එයා මගේ ස්ටයිල් එකට එනවා එච්චරයි. ඒක තමයි මිනිසුන්ගේ හැටි. ඒක අපි දන්නවා. ඒක අපි කපටි මිනිස්සු. ඒ මිනිස්සු ඒ විදියයි. සමහර මිනිස්සු දැක්කම අපිට තේරෙනවා මෙයයි කැමති ඇල් වතුරක් නිවලපුණ කතාවලට. ඉතින් ඒ ටිකක් කියනවා. එතකොට ඒ විදියට ඒ මිනිස්සුන් කැමති මේ ලෝකේ හිතන විදි තියෙනවා. ඒ විදි 80කට තමයි 80 මහා ශ්‍රාවක තනතුරු දීලා තියෙන්නේ. ඒ කාගාවට ආවත් වෙන්නේ එකයි එකම දෙයයි. ඒ මොකද්ද? එයාගේ හිත කඩලා එයාට නිදහස් දෙනවා එච්චරයි. එයායි ආපු චින්තනය කඩනවා එච්චරයි. පුදුම වැඩක්. දෙවරු අතරත් ඔහොම කොටස් කර ගැනීම තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒගොල්ලන්ට ගැළපෙන කෙනෙක් පත් කරනවා. කවුද දෙවියන්ට ප්‍රියමනාව භික්ෂුන් අතර අගතැන්පත්? පිළින්ද වච්ච මහරහතන් වහන්සේ. ඒක පිළින්ද වච්ච මහරහතන් වහන්සේ බලන්න දෙවියෝ නිතර වෙනවා. පිළින්ද වච්ච මහරහතන් වහන්සේකට ආපු හැම කෙනාගම කඩලා නිදහස අරන් දෙනවා. ඒක බුදුහාමුදුරගේ ශ්‍රාවකයෝ මේ කළා තියන්නේ ඇත්තටම මොකද්ද? මේ ලෝකේ මනසවල් වලට ඒ මනසවල් වලට මානසිකත්ව වලට කොටු වෙච්ච අය නිදහස් කළා. එතකොට අපිට අනුකම්පාවට මොකද වෙන්නේ? ඒගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? අපි වෙනුවෙන් රඟපාලා. අපිට අනුකම්පාවට. මොකද ඒගොල්ලන්ට එහෙම ඉන්න අවශ්‍යතාවයක් නෑ. ආසාව ප්‍රහාණය කරලා ඉවරයි, උපාදාන ඉවරයි, නිදහස ලැබලා හිටියයි. කොහොම හිටියත් මොකෝ? කොහොම හිටියත් මොකෝ? එතකොට ඒ බෙදීම අදටත් තියෙනවනේ. දැන් සමහර මිනිස්සු කැමති අර හාමුදුරුවෝ ගාවට යන්න. සමහර අය කැමති මේ හාමුදුරුවෝ ගාවට එන්න. ඇයි? අර එයාගේ චින්තනයට ගැලපෙන විදිය ඒකයි. හැබැයි ඒ අන හාමුදුරුවෝ ගාව කඩන ක්‍රමේ නැත්තම් උන්ද අනාතයි. මල් තිය තිය චෛත්‍ය වටේ ඉන්න පුළුවන් එච්චරයි. කඩන ක්‍රමේ තියෙන්න ඕන. දැන් සමහර අයගේ සාංශාරික පුරුද්දට මේ ඒ දේවල් පිළිහිටලා තියෙනවා. මොකද මේ 80 මහා ශ්‍රාවකයෝ ගාව තමයි මේ සංඝ පරම්පරා හැදිලා වැඩුණේ. ඒ පුරුදු භවයෙන් භවයට යනවා. ඒතර මිනිසුත් එහෙමයි. මිනිසු ඒ අයට තමයි දායකයෝ උනේ. ඒ රහතන් වහන්සේලාට. එතකොට ඒව සාංශාරිකව ඒ පුරුදු භවයෙන් භවයට එනවා. ඒගොල්ලෝගේ හිතට. එතකොට මේ මිනිස්සු අදට ආවත් ඒ අයගේ හිතට ගැලපෙන එක හොයන්නේ. තේරුණාද? එතකොට මොකද වෙන්නේ? හැබැයි අර යන කෙනා අවබෝධ කරලා නැත්තම් පාර දන්නේ නැත්තම් වැඩි බණ කිය ඉන්නවා. එච්චරයි. අනාතයි. මොන ක්‍රමයට හිටියක් කමන්නේ නැහැ. මොන ප්‍රතිපදාව හිටියක් කමන්නේ නැහැ. මාර්ගය දැනගෙන මොකද මාර්ගය දැනගත්තම යට තියෙන ඩියුටි එක. ඒ ඩියුටි එක තමයි එන කෙනාගේ මනස විනාශ කරන්න ඕන. විනාශ කළා යට නිදහස අරන් දෙන්න ඕන. මොකද අරන් දෙන්න ඕන? ලෝකේ උත්තම දේ නිදහස, විමුක්තිය. විමුක්තිය කියන එකේ සිංහල තේරුම නිදහස. අන්න එතෙන්ට ඇයගේ මනසපත් කරන්න උදව් කරන්න ඕන. ඒකට පාර කියන්න ඕන. පාර කියලා නිදහස් කරගෙන ඒගොල්ලෝ බුදුහාමුදුරුවන්ගේ මේ ශාසනේ මොකද ඔටුනු පලන්දවන්න ඕන. හරි අමුතු දෙයක්. ගැන ඔයගොල්ලෝ සති 30ක් ඇහුවට පස්සේ මේකේ ඔයාලට ඩියුටි දෙකක් තියෙනවා. එකක් මේ මාර්ගේ යන්න ඕන. අනිත් එක මාර්ගයට ගන්න රඟපාන්න ඕන. අනිත් මිනිස්සුන් කොටු වෙලා ඉන්නේ ඒගොල්ලෝගේ මනස. ඒගොල්ලෝ මේ වචන අහලා නැහැ. ඒගොල්ලෝ නිදහස් වීමේ පාර දන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ නිසා අනුසෝතගාමී චින්තනයක ජීවත් වෙනවා. ගැව්වෝ ගානෝ බැන්නෝ බයිනෝ ඊළඟට දුන්නොත් දෙනෝ නොදුන්නොත් දෙන්නේ නැහැ. ඒ වගේ වහල් මානසිකත්වයක ඉන්නවා. එතකොට මේ ධර්මය අහපු අයගේ පළවෙනි යුතුයකම තමයි ඔයලා මේ පාරේ ගිහිල්ලා ඔයලා නිදහස ලබා ගන්න ඕන. ඒ නිදහස ලබා ගන්න ගමන් අනිත් අය නිදහස් කරන්න උදව් කරන්න දෙකම එකයි. දෙකම එකක් කිව්වා. ඔයලා අනිත් අය නිදහස් කරනවා කියන්නේ ඔයලා ඒකෙම නිදහස් වෙනවා.
මොකද අනිත් අය නිදහස් කරන්න නම් චින්තනය නිතරම හිතේ තියෙන්න ඕන. චින්තනය නිතරම ජීවත් වෙන්න ඕන. නැත්තම් නිදහස් කරන්න අර බොරු වැඩි බණ කියන්න වෙන්නේ චින්තනය නැත්තම්. ඒ නිසා තම නිසරම අනිත් අයට උදව් කරනකොට Taman තරහ යනකොට ඒක නතර කරන්න ඕන. නොදෙනකොට දෙන්න ඕන. නින්දා කරනකොට ප්‍රශංසාම කරන්න ඕන. හෙන ගහපන් කියනකොට මල් වැටියන් කියන්න ඕන. හැප්පියන් කියනකොට ආරක්ෂාවයන් කියන්න ඕන. වෙඩි තියපන් කියනකොට බෙහෙත් දෙන්න ඕන. බොන්න සුවපත් වෙන්න. ඒ වගේ. ඒ නිසා ඒක ඒ මාර්ගය හපුවාගේ යුතුයකම. ඒක කළා මිනිසුන්ට නිදහස අරන් දෙන්න. එයා මොකද මේ මනෝභාවයන් වල ඒ අය කොටු වෙලා ඉන්නවා. ඊළාදේ තමයි මෙන්න මේ මෝගරාජට බුදුහාමුදුරුවෝ ප්‍රශ්න ඇහුවා මොකද්ද ලෝකය ගැන? පරලෝකය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය. ඒ ගැන ඔබ වහන්සේගේ දෘෂ්ටිය කුමක්ද? බුදුහාමුදුරුවෝ අජිත අහපු ගමම ප්‍රශ්න ඇහුවා. බුදුහාමුදුරුවෝ පොඩ්ඩක් ඉන්න උත්තර දුන්නේ නැහැ. ඒ වෙලාවේ උත්තර දුන්නේ නැහැ. ඊට පස්සේ ඇහුවා කවුද? තව අය අහලා. එතකොටත් මෙයා මැදින් පැනලා ඇහුවා ඔබ වහන්සේගේ දෘෂ්ටිය කුමක්ද? කවුද මේ ආන්නේ? මෝගරාජ. ලෝකය, පරලෝකය, දෙවියන් සහිත බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. කීර්තියක් ඔබ වහන්සේට තියෙනවා. කීර්තිමත් ගෞතම බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ දෘෂ්ටිය මට කියන්න මේ ලෝක ගැන. තුන්වෙනි පාරත් ඇහුවා උත්තර දුන්නේ පොඩ්ඩක් ඉන්න මෝගරාජ. මෝගරාජට තේරුණා බුදුවරු තුන්වෙනි පාර උත්තර දෙන්නේ නැත්තම් නැවත ආන්සර් නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා අර කට්ටියට උත්තර දීලා මෝගරාජට කියනවා දැන් මෝගරාජ නැවත ප්‍රශ්නේ අහන්න. අර ඔය මෙච්චර වෙලා කලබල වෙච්ච ප්‍රශ්නේ අයිත් ඇහුවා පරලෝකය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය. මෙන්න මේ ලෝක පිළිබඳව බුදුහාමුදුරුවෝ කීර්තියක් තියෙන බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ දෘෂ්ටිය මට කියන්න. අන්න කිව්වා බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් ඒකට එකතු කරා. මේ විශේෂයෙන් සුන්දර වූ දෙය දක්නා තැනැත්තන් වෙත ඇසීමට කැමති ප්‍රශ්නයක් තියෙනවා මට. ඒ ප්‍රශ්නේ විතරක් නෙවෙයි. සුන්දර දේවල් බල ඉන්න කට්ටිය මේ පින්නතෝ සුන්දර දේවල් බල ඉන්න කැමති. අන්න ඒ අය වෙනුවෙන් මට ප්‍රශ්නයක් තියෙනවා. ඒකට මට උත්තරේ ඕන. සුන්දර දේවල් බල ඉන්න අය. ඒකට ෆිල්ම් බල ඉන්න අය. ඒගොල්ලෝ ගැනත් මට ප්‍රශ්නයක් තියෙන බුදුහාමුදුරුවෝ ඒ දෙකම එකතු කරලා මට උත්තර දෙන්න. ලෝකේ කවර අයුරකින් මාර රාජයාගේ බැල්මට හසු නොවෙන්න පුළුවන්ද? ප්‍රශ්න දෙකයි. එකක් තමයි දෙව්ලොව, බඹලොව, පරලොව ගැන දෘෂ්ටිය. අනිත් එක තමයි සුන්දර දේවල් බල ඉන්න මිනිසුන් මාරයාගේ බන්ධනෙන් ගැලවෙන්නේ කොහොමද? එකක් අපි වෙනුවෙන්, එකක් ඔහු වෙනුවෙන්. දෙකම අපි වෙනුවෙන්. එතකොට මෙන්න දෙකම අපි වෙනුවෙන් මෝගරාජ බුදුහාමුදුරුවෝ මෝගරාජ සෑම විටම සියතුව ලෝකේ ශුන්‍ය වූවක් ලෙස බලන්න. මොකද කිව්වේ? සතිපට්ඨානෙන් ලෝකෙ හිස් වෙලා යන හැටි බලන්න. ශුන්‍යතෝ ලෝකේ අවික්කේය. ඒක තමයි බුදුහාමුදුරුවෝ ලෝක ගැන දෘෂ්ටිය. මොකද? ලෝකය හිස්. ලෝකය හිස්. ඒ හිස් බව ප්‍රත්‍යක්ෂ කරන විදිය තමයි මුලින් ඇවිල්ලා කිව්වේ ධනයි ඍණයි එකතු කරලා දාන්න කියලා. හිස් වෙන විදිය, හිස් බව ප්‍රත්‍යක්ෂ කරන විදිය. ආත්මවාදයේ සමග බැඳුණු දෘෂ්ටියන් විනාශ කොට, ඒ කියන්නේ ශුන්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරන්න හැමතිස්සෙම 100න් ඊට පස්සේ ආත්මයන් සමග දෘෂ්ටි තියෙන හිතේ. දැන් ඔයාලට අපි කියවට අනාත්මය කියලා හැමතිස්සෙම තමන් කියලා පුද්ගලයෙක්ම වෙනවා. ඒක ආත්මවාදයක් තියෙනවා. ආත්මවාදී දෘෂ්ටි තියෙනවා. අනාත්මය කියලා කටපාඩමේ තියෙනවා. ආත්මවාදී දෘෂ්ටියේ ජීවත් වෙනවා. නැත්තම් අනාත්මයි කියලා දන්න ඕගොල්ලොන්ගේ ගේ කඩා වැටෙනකොට ඇඬෙයිද? නැහැ. දරුවා මරනකොට ඇඬෙයිද? ඒ ඇඬෙන ආත්මවාදයක් තියෙන නිසා. අනාත්මවාදී චින්තනයක ජීවත් වෙලා ඇඬෙන්න බෑනේ. සියල්ල පසංගේ පවත්වන්න බෑ කියන එක ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවනේ. එතකොට අපි අනාත්මවාදය අහලා තියෙනවා. කටපාඩමේ තියෙනවා. අපේ පොතේ තියෙනවා. අපේ CD එකේ තියෙනවා. හැබැයි අපි ආත්මවාදී දෘෂ්ටි වල ජීවත් වෙනවා. හරි දරුණු කතාවක් කිව්වේ. බණහන ඔක්කොටම කණේ පාරක් ගැහුවා වගේ. ඒගොල්ලෝ අනාත්මය ගැන කතා වෙනවා. මම කියනවා ඒ ඔක්කොම ආත්මවාදී ජීවත් වෙනවා. බුදුහාමුදුරුවෝ අනාත්මයි කියලා එදා දකුණු ඉන්දියාව, උතුරු ඉන්දියාව, අංග මගධ කාසි කෝසල කැලැම්බෙව්වා ආත්මවාදී මිනිසුන්ට කිව්වා නෑ ඔක්කොම අනාත්මයි.
මුළු දකුණු ඉන්දියාවටම කණේ පාරක් ගැහුවා. මුතුළු උතුරු ඉන්දියාවටම කණේ පාරක් ගැහුවා. මුළු බ්‍රාහ්මණ වංශය දෙදරෙව්ව ආත්මය ගැන කතා කරමු. බ්‍රහ්මයාගේ ආත්මය ගැන කතා කරමු. මම අද කියනවා බුදුහාමුදුරන්ගේ බණ කාඩා පාඩම් කළා අනාත්මයි කියන ඔය ඔක්කොම ඇත්තන් ගාව තියෙන ආත්මවාදී දෘෂ්ටි. අනාත්මයි කටපාඩම්. ඒ කියන්නේ ඔයගොල්ලෝ බ්‍රාහ්මණයෝ වගේ ඔයලා පොත්වල ලියලා තියෙන අනාත්මය ඒත් ඉන්නේ ආත්මයේ. ඔයලාගේ ඔය ආත්මයයි නිදාස් කරලා සුද්ධ කරලා දෙන්න තියෙන වෙන මොකක්වත් නෙවෙයි. එතකොට අන්නේ ආත්මවාදී දෘෂ්ටි තියෙන ඔයගොල්ලන්ට නිදාස් වෙන්න සිහියේ ශුන්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. ප්‍රත්‍යක්ෂ කරන මාර්ගය තමයි ඉස්සෙල්ලා කිව්වේ. මාර්ගය කිව්වා අවසානයේ කිව්වා. බුදුහාමුදුරුවෝ ආත්මවාදයේ සමග බැඳුණු දෘෂ්ටි විනාශ කරන්න. මේ ආකාරයෙන් මායාවෙන් ඈතර වූවෙකුවන්න. ඊට පස්සේ අන්නේ දෘෂ්ටි ටික ඒ ශුන්‍යතාවයට කියලා විනාශ වුණාම මායාවෙන් ඈතර වෙලා. එහෙනම් මායාවෙන් ඈතර වෙනවා කියන එක අන්තිම කෙටිම සරලම දේ මොකද්ද? හිතින් නිදහස් වෙලා. හිත නිදහස් වුණාම ශුන්‍යයි. ඒ කියන්නේ අන්නේ ශුන්‍යතා දර්ශනය තමයි ඔයගොල්ලන්ට ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන වෙන මොකක්වත් නෙවෙයි. නිවනට කියන වචනේ අශුන්‍යතාව. ඒ කියන්නේ මේ ලෝකේ එකම ඇත්ත ඒක. එච්චරයි තියෙන්නේ. මේ ඔක්කොම බොරු. මේ ඔක්කොම බොරු. මේ ඔක්කොම චක්‍රාවාට තියෙන්නේ ශුන්‍යතාවයේ තුල. ඒ ඔක්කොම හිත තියෙනකම් පේන දේවල් ඒ ඔක්කොම බොරු. ඒවා මායාවක්. මායාවක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්නේ ශුන්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරපු මනසකට. බුදුහාමුදුරුවෝ පැන ඇහුවා දෘෂ්ටිය මොකද්ද කිව්වේ නැහැ. කිව්වනම් අනිත් අය අවුල් වෙනවා. මෙයාට අන්තිමට කිව්වේ. මොකද ඒගොල්ලෝගේ ප්‍රශ්න වලින් ලේසියෙන් අතර කරන්න පුළුවන්. මෙයයි අහන්නේ දරුණු ප්‍රශ්නයක්. මේක මොකද දරුණු ප්‍රශ්නේ අර බ්‍රාහ්මණයෝ තාම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැන හිත දරාගෙන දෙවියොන්ගෙන් අහගෙන පණිවිඩේ ආවේ. ඉස්සෙල්ලම මේකට උත්තර දුන්නා නම් අනිත් අයට වෙන ප්‍රශ්නම වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ පැත්තකින් තියුවේ. අරගොල්ලෝ ශුන්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරාම මෙයාට ශුන්‍යතාවය කිව්වා. ඊට පස්සේ මොගරාජ ප්‍රත්‍යක්ෂ කළා රහත් වුණා. රහත් වුණාම බුදුහාමුදුරුවෝ කිව්වා ඒත දග්ගම් භික්කවේ මොගරාජ. මාගේ පුත්ත මොගරාජ රළු සිවුරු දරන්නන් අතර අග තැම්පත්. එයාගේ ඩියුටි එක තමයි ඊට පස්සේ රහත් වෙලා ඒ සිවුරු දරාගෙන ඒ දුෂ්ටියේ ඉන්න අය ගලවලා ශුන්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරලා දෙන එක. ඒක තීතට කරා මොගරාජ හාමුදුරුවෝ මොගරාජ මහරහතන් වහන්සේට අර තවත් බර සිවුරක් කිසිම භික්ෂුවකට මේ ගෞතම බුද්ධ ශාසනය දරන්න ශක්තියක් නැහැ. ඊට පස්සේ දැන් අද කිලෝ 10ක් පොරව ගන්න බෑ කාටවත්. බෑම තමයි. ඇයි කට්ටිය කිය මට පුළුවන් කියලා පොරව ගනි. පොරව ගත්තට වැඩක් නැහැ ශුන්‍යතාවය ප්‍රත්‍යක්ෂ කොල්ල නැහැ. දෙකම කරන්න එපා. ශුන්‍යතාවය ප්‍රත්‍යක්ෂ වෙන්නත් ඕන පොරවන්නත් ඕන. දැන් අද ඊට පස්සේ කිලෝ 100ක විතර පොරවයි. පෙරෙව්වට වැඩක් නැහැ. මොකද ශුන්‍යතාවය කියන්න දන්නේ නැහැ. කියන්නේ ළඟට එන අය ඊතර කරන්න බෑ. නිසා මේ පිටුනතුර අද පොයේ දවසේ විශේෂ දේවල් කිව්වා. ඉතින් මේවා තේරුම් ගන්න. මේවා මේ බුදුහාමුදුරන්ගේ දේශනා කරපු දේවල්, ශ්‍රාවකයෝ කියපු දේවල්, ඊට පස්සේ ජීවිතෙන් කියන දේවල් ඒවා තේරුම් අරන් හිතට හයි අරන් කොන්දට පණ අරන් කසේරුකා සත්‍යමත් කරන් මේ මාර්ගේ යන්න. වැටේ මේ එකට ප්‍රතිවිරුද්ධ එකට එක කරන්න එපා. එකට ඍණ කළා බිඳුව කළා දාන්න හිත ශුන්‍ය කළා දාන්න. එකට කන්න එක නතර කරන්න. ගැහුවොත් ගහනවා බැන්නෝ බයිනවා කියලා හිතාගෙන ඉන්න චින්තනය අතහරින්න. ආවොත් යනවා නාවොත් නොයනවා කියන චින්තනය අතහරින්න. හෙන ගැහුවොත් හෙන ගහනවා කියන එකට හෙන ගැහුවොත් මල් වටිනවා කියලා කියන්න. ගල් ගැහුවොත් ගල් ගහනවා කියන එකට ගල් ගැහුවොත් මල් ගහනවා කියලා හිතන්න. ඉතින් අන්න එහෙම හිතන්න. අන්න එහෙම ජීවත් වෙන්න. ඔගොල්ලෝ නිදහස් මිනිස්සු වේවි. ඔගොල්ලෝ නිදහස් මිනිස්සු වේවි. ඔගොල්ලෝ ආර්ය ශ්‍රාවකයෝ වේවි. ඒක නතර කරන්න කාටවත් මේක මැරෙනකන් ඉන්න ඕන නැහැ. ඔයි දැනටවත් දැනුව පස්සේ අනේක නතර කරන්න. අනිත් මිනිස්සු ගැන හොයන එක, අනිත් උපකරණ ගැන හොයන එක, අඟහරු බ්‍රහස්පති බුධ සිකුරු නෙප්ටියුන්ගේ සෙනසුරුන්ගේ ග්‍රහලෝකවල තියෙන අතුරු ග්‍රහයෝ හොයන එක නතර කරන්න. තමන් ගැන හොයාගන්න. කවුරු ගැන හොයාගන්නද? තමන්ගේ මේ බඹයක් තරම් වූ ශරීර කූඩුව දිහා බලලා ශක්තිමත් වෙන්න. ඒ ඇතුලේ සියලු රහස් සැඟවිලා තියෙනවා. ඒ රහස් වල සියලු සත්‍ය ශුන්‍යතාවය ප්‍රත්‍යක්ෂ කළාට පස්සේ වැටහෙවි. වැටුණාට පස්සේ ඕගොල්ලෝයි ප්‍රශ්න අහන්නේ නැහැ. ඕගොල්ලෝ අනිත් මිනිස්සු වෙනුවෙන් රඟපාවි එච්චරයි. ඒ මිනිස්සු නිදහස් වෙනතුරු. ඒ නිසා ඉස්සෙල්ලා නිදහස් වෙන්න ඊට පස්සේ රඟපාන්න. අනිත් අය නිදහස් කරන්න. අවීචේ පටන් ගිට බවාග්‍රේ දක්වාම
මේ පින් අනුමෝදන් කීමට කැමති සියලු සත්වෝ මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් පවන. ඒ වගේම මේ අද පොහොය දවසේ මේ ස්ථානයේ අද මේ පිනු ධර්ම දේශනා කරන්න අවස්ථාවක් ඒ කළා මේ ශාලා ලබා දුන් මේ පහසුකම් ලබා දුන් මේ පිනු හරි පහසුවෙන් මේ වහන්න පුළුවන්. ඒ අමිත් පුස්සල්ල මහත්මයා ඇතුලේ පවුලේ අයටත් ඒ කාර්ය මණ්ඩල වලටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ගෞරවනීය මෑණියන් වහන්සේලා මේ සියලු පින්වතුන් මේ පින් අනුමෝදන් වේවා. ඔබ සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඔන් දුගතිගාමිනව සුගති සැප වේවා. සුගතියක ඉන්නවන අමා මහ නිවනින් සැනසීවා කියලා සාදුකාරයක් පොත්. ඒ වගේම පින්නතුනේ මේ සියලුම කුසල් වල බලයෙන් ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවන ලැබේවා. ආයුරාෝග්‍ය සම්පන්නිය වඩ වඩා වැඩි දියුණු වේවා. ඒ වගේම චින්තනය වෙනස් කරගෙන දර්ශනය වෙනස් කරගෙන ජීවන ක්‍රමය වෙනස් කරගෙන අලුතෙන් ආර්ය කුලයේ උපදින්න පරණ ජීවිතය මරා දාන්න ඔගලොන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. මේ බුදුවරුන් නිවිච්චේ නිවනින්ම නිවෙන්න ඔගලොන්ට ශක්තිය ධෛර්යය පින මේ වාසනාව මේ සියලු කුසලයන් ප්‍රත්‍ය වේවා කියලා ආශිර්වාද කරන වන්දනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා සුවපත් වේවා.